එහෙමනම් ඕගොල්ලෝ ලියා ගන්නකො මම අලුත් ප්‍රශ්නයක් පොඩ්ඩක් හැදුවා අර තියෙන ප්‍රශ්න වලට අමතරව. එතකොට අපිට තව දවස් 3ක් තියෙනවා right. ඒ කියන්නේ 3ක් තියෙනවා කියන්නේ අදයි හෙටයි හෙට අද 2 හෙට 3 3යි 10 නේද? 10 නේද? right 10 වෙනි දැන් අපි ක්ලාසස් ඉවරයි. දැන් අපි ඇත්තම සිලබස් කවර් කරලා ඉවරයි. මම මේ මොඩල් ක්වෙස්චන්ස් ටිකක් තමයි ඔයගොල්ලොත් එක්ක කරන්නේ. එතකොට අපිට තව දවස් 3ක් තියෙනවා අදයි හෙටයි ඊළඟ සැටර්ඩේ right. ඊට පස්සේ අපි ඉවරයි. එහෙමනම් අද මම මේ තව පොඩි ප්‍රශ්නයක් හැදුවා මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ ලියා ගන්නකො මේ ප්‍රශ්නේ කරුණාකරලා. පුළුවන් නේද? හරි. ඔයගොල්ලෝ අහන්නේ ඉන්නේ. ආ ඒ ප්‍රශ්නේ මට මං එවපු ගොඩේ නැහැ. මං අලුත් ප්‍රශ්නයක් වශයෙන් මං කිව්වේ අද ජොයින් වෙන අයට පොඩි වාසියක් දෙන්න එපා නේද? සිකුරාද ඔයගොල්ලෝ ආවට මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්නකො ඉස්සෙල්ලාම. මේ ප්‍රශ්නේ ලියා ගන්න. හරි නේද? ඇහෙනවද? මං දන්නේ ඔයගොල්ලෝ අහන් ඉන්නේ කියලා. හරිද? උත්තර දෙන්නකො yes හරි කියලා මියුට් කරලා. ඇහෙනවා right එහෙනම් හරි ඕකේ ලියා ගන්නකො මේ ප්‍රශ්නේ. අර අපි ප්‍රශ්න ටිකක් කරනවා. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ලියා ගන්න. මම අලුත් ප්‍රශ්නයක් පටන් ගත්ත අලුත් ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ අද ආපු අයට විශේෂ වරප්‍රසාදයක් දෙන්න ඕනේ නිසා. right ලියා ගන්නකො මේ ප්‍රශ්නේ. උපාය මාර්ගික සැලසුම් කරණයේදී උපාය මාර්ගික සැලසුම් කරණයේදී උපාය මාර්ගික සැලසුම් කරණයේදී ව්‍යාපාර ආයතනයක් උපාය මාර්ගික සැලසුම් කරණයේදී ව්‍යාපාර ආයතනයක් උපාය මාර්ගික සැලසුම් කරණයේදී ව්‍යාපාර ආයතනයක් ප්‍රථමයෙන්ම කළ යුත්තේ එහි ව්‍යාපාරික පරිසරය විමර්ශනය කිරීමයි. පරිසර විශ්ලේෂණය කොටස් දෙකකින් යුක්ත වන අතර එය බාහිර සහ අභ්‍යන්තර ලෙස නම් කළ හැක. පරිසර විශ්ලේෂණය කොටස් දෙකකින් යුක්ත වන අතර එය බාහිර සහ අභ්‍යන්තර ලෙස නම් කළ හැක. හරි ඕකේ. දැන් මම නැවතත් ප්‍රශ්නේ කියන්නම්. ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? උපාය මාර්ගික සැලසුම් කරණයේදී ව්‍යාපාර ආයතනයක් ප්‍රථමයෙන්ම කළ යුත්තේ එහි ව්‍යාපාරික පරිසරය විමර්ශනය කිරීමයි. හරි. පරිසර විශ්ලේෂණයේ කොටස් දෙකකින් යුක්ත වන අතර එය බාහිර සහ අභ්‍යන්තර ලෙස නම් කළ හැක. හරි. දැන් ඊට පස්සේ පළමු ප්‍රශ්නේ ඒ කොටසේ යටතේ. right. ව්‍යාපාරික පරිසරය ඇගීම එහෙම නැත්නම් ස්ට්‍රෝක් ලියා ගන්න විමර්ශනය කිරීමෙන් ආයතනයකට ලැබෙන ප්‍රයෝජන උදාහර දක්වමින් කෙටියෙන් සඳහන් කරයි. ව්‍යාපාරික පරිසරය ඇගීම කිරීමෙන් ආයතනයට ලැබෙන ප්‍රයෝජන උදාහරණ දක්වමින් කෙටියෙන් සඳහන් කරන්න. හරි. දැන් ඔන්න ওই ප්‍රශ්නේ ආව කියමුකෝ ඔයගොල්ලන්ට. දැන් ඔන්න මේ ප්‍රශ්නේ අපි ලිව්වනේ. ඒ වගේ ප්‍රශ්න කොටස් පහක් තියෙනවානේ. මේ ප්‍රශ්න විභාගයට ආවනම් ඔයගොල්ලෝ මොකද්ද ලියන්නේ? දැන් මම හිතනවා අපි පාඩම් කරලා තිබ්බනම් අපිට පුළුවන් මේ පොඩි උත්තර ලියන්න නේද? හරි කමක්. අපි දැන් බලමු මොකද්ද මේ වගේ ප්‍රශ්නේ අහන්නේ. අපි දන්නවා උපාය මාර්ගික සැලසුම් කරණයේදී අපි ඉස්සෙල්ලාම කරන්න දෙයක් තමයි ආයතනයේ දැනට තිබෙන තත්ත්වය පිළිබඳව මේ
සොයා බැලීමක් කරන්න ඕනේ. ඇගීමක් කරන්න ඕනේ. right? එතකොට ව්‍යාපාර ආයතනයක් තම උපාය සම්පාදනයේදී ස්ට්‍රැටජි ෆෝමියුලේෂන් වලදී එය මුලින්ම කරන්න ඕනේ මේ ආයතනීය කටයුතු කරන පරිසරය විමර්ශනය කිරීම එහෙම නැත්නම් ඇගීමක් කරන්න. මොකද ඕනෑම ආයතනයක් අපි දන්නවා ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි පරිසරයක් තුල. එතකොට මේ පරිසරයක් තුල තිබෙන සාධක ආයතනයේ ප්‍රධාන කටයුතු වල සදා ක්‍රියාකාරම සදා ඍජුව සහ වක්‍ර ලෙස බලපාන. එතකොට අපි කිව්වා ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් පරිසරය ඇගීම සඳහා අපිට පරිසරයේ කොටස් දෙකකින් සමන්විතයි. ප්‍රධාන වශයෙන් බාහිර සහ අභ්‍යන්තර වශයෙන්. ඉතින් බාහිර අපිට ඕන නම් නැවත කොටස් දෙකක් ලබා ගන්න පුළුවන්. පොදු පරිසරයේ එහෙම නැත්නම් අපි කියනවා අර පෙස්ටල් ෆැක්ටර්ස් එහෙම නැත්නම් විශේෂ පරිසරයේ ස්පෙෂල් එන්වයරන්මන්ට් කියලා. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ. අපි අහන්නේ ඇගීමෙන් ලැබෙන ප්‍රයෝජන. උදාහරණ දැක්වෙමු. එතකොට ඕන ෆස්ට් සෙන්ටෙන්ස් එක වශයෙන් අපිට ලියා ගන්න පුළුවන් ව්‍යාපාරික ආයතනයක් තම උපාය සම්පාදනයේදී ප්‍රථමයෙන්ම කළ යුත්තේ ව්‍යාපාරික පරිසරය විමර්ශනය කිරීම. හරි. මේකේ ප්‍රයෝජන මොනවද? පරිසරය ඇගීමෙන් වැදගත්කම. එහෙම නැත්නම් වැදගත්කම ප්‍රයෝජන ලැබෙන වාසි මොනවද? අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි identifications of threats and opportunities. ඒ කියන්නේ තර්සා අවස්ථා හඳුනා ගැනීම සඳහා උපකාරී වේ. ආයතනයේට මූණ පෑමට සිදුවන ආයතනයේට බලපෑ හැකි විභව ගැටලු සහ අවස්ථාවන් పూర్ව හඳුනා ගැනීමට හැකි වීම. ඒක තමයි එක ප්‍රයෝජනය. තර්ජන සහ අවස්ථා හඳුනා ගැනීම. අපි ඉංග්‍රීසියෙන් කියනවා identifications of threat and opportunities, right? ඒ කියන්නේ ආයතනයේට බලපෑ හැකි විභව ගැටලු ඉදිරියේදී ඇතිවේ potential problem සහ අවස්ථා opportunities වෙනදබල අවස්ථා හඳුනා ගැනීම. දෙක තරගකාරීත්වය ඇගීම assessments of competition. දැන් අපි දන්නවා තරගකරුවන්ගේ ස්වභාවය. අපි උදාහරණයක් පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් අපි බැංකු ශාස්ත්‍රයේ ගත්තොත් තමුන් දැන් අපි මම කියලා තියෙන ඔයගොල්ලන්ට Bank of Ceylon commercial banks තමයි කරට කරන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ දැන් Bank of Ceylon ට්‍රිලියන 3ක asset base එකක් ලං කරගත්තා. deposit දෙකට වැඩි ප්‍රමාණයක් තියෙනවා, right? එතකොට ලංකාවේ ප්‍රථම වශයෙන්ම එතකොට ලාභයේ වශයෙන් ගත්තොත් Bank of Ceylon commercial bank එක වගේ. එතකොට එහෙමනම් තම තරගකරුවා අධ්‍යයනය කරනවා. තමුන් එක immediately ඉන්නේ කියලා. ඒ වගේම තමයි HNB සම්පත්. right? තරගකරුවන්. ඒ කොටට එනවා People's Bank. සමහරට NDB, NTB. දැන් DFCC මේවා ඒ තමුන්ගේ තරගකරුවන් හඳුනා ගැනීම තරගකරුවන්ගේ අධ්‍යයනයත් ස්වභාවය හරි වැදගත්. දෙක. තුන ආයතනයේ ශක්තිය සහ දුර්වලතා හඳුනා ගැනීම. ආයතනයේ identify strength and weaknesses of an organization. ඒ කියන්නේ ආයතනයේ ශක්තිය සහ දුර්වලතා හඳුනා ගැනීම පොදු උපාය මාර්ග පිළිතුරකට අපි දැනගන්න ඕනේ ආයතනයේ තියෙන ශක්තිය, ආයතනයේ තිබෙන දුර්වලතා. right? එතකොට අපිට තව ප්‍රයෝජනයක් තමයි මේ පරිසරය ඇගීම තුළින් ආයතනයේ ශක්තිය සහ දුර්වලතා හඳුනා ගැනීම. right? okay. එය උපාය මාර්ග තෝරා ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා. හතරවෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් ආයතනයේ උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ උවමනා ඉටු කිරීම. meeting stakeholders needs. උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ උවමනා ඉටු කිරීම. එතන අපි දන්නවා ආයතනයක් පිහිටවන්නේ ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ ඒ කියන්නේ shareholdersලා ලාභය. ගනුදෙනු කරුවන්ට නම් හොඳ ගිණුම් ලබා දීම. සේවකයන්ට හොඳ වේතනයක් ලබා දීම. ඉතින් එක උනන්දු දක්වන පාර්ශ්වයන්ගේ උවමනා ඉටු කරගන්න පුළුවන් අපි හඳුනාගත්තොත් දැනට අපේ තිබෙන යම් කරුණු
අධ්‍යයනය කළා. ඉතින් මේව තමයි ප්‍රධාන ප්‍රයෝජන. හරි පළමු ප්‍රශ්නය. එතකොට අපි සාකච්ඡා කළේ මොකද්ද පළමු ප්‍රශ්නය? ව්‍යාපාරික පරිසර ඇගීම කිරීමෙන් ආයතන ලැබෙන ප්‍රයෝජන නැත්නම් ඒ වැදගත්කම උදාහරණ දක්වමින් කෙටියෙන් පහදන්න කියන. හරි. දැන් ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ B ප්‍රශ්නය දෙවෙනි කොටසේ ඒ පළමු ප්‍රශ්නය පරිසර ඇගීමේ ඇතිවන බාධා මොනවාදයි උදාහරණ සහිතව කෙටියෙන් පහදන්න. පරිසර ඇගීමේදී ඇතිවන බාධා මොනවාදයි උදාහරණ සහිතව කෙටියෙන් පහදන්න. ඔන්න තවත් ප්‍රශ්නයක්. දැන් අපි කිව්වා මේක හරි වැදගත් කියලා. නේද? අපි දන්නවා මේක හරි වැදගත් කියලා. right? ඒ වුණා මේ ඇතිවන බාධා මොනවද? අපි ඇතිවන බාධා මේ පරිසරය නිසලෙස ඇති කිරීම නිසා ඇතිවන බාධා මොනවද ආයතනයේ? ඒක දෙක ලියා ගන්න. බාධා තමයි අද මේකට ඉංග්‍රීසියෙන් කියනවා volatility. මොකද පුතා ඒක සිංහලෙන් කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද මට මේ volatility කියන එකට හරි සිංහල වචනේ? වෙනස් වන කියන එක. ආයි කියන්න පුතා? වෙනස් වන කියන එක. වෙනස් වන. ඒ හරි කමක් නෑ මට ඒකට හරියට වචනයක් එන්නේ නැහැ. මම ඔයා දාගන්නකෝ ඒක මම හරි වචනේ මම හෙට කියන්න. එතකොට ප්‍රධාන දෙයක් තමයි එක බාධාවක් තමයි අපි දන්නවා අපි මේ හඳුනාගත් මේ හඳුනාගත් මේක හඳුනාගත් දේවල් වෙනස් වෙන සුළි අන්න ඒකයි කියන්නේ දැන් ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් පරිසරය හඳුනා ගන්න. නමුත් ඊට පස්සේ හදිසියෙන් තව මොකක් හරි වෙනස් වීමකට පරිසරයේ කඩිනමින් භාජනය වෙනවා. දැන් අපි හිතන්නකෝ හොඳම උදාහරණය පැන්ඩෙමික් ගමකෝ අපේ දැන් කොරෝනා වෛරස් අපි බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. ඒතර අපි සැලසුම් කරලා තිබ ඒවා ඔක්කොම ටික අපේ සම්පූර්ණයෙන් අපිට ඇති වෙනවා බාධාවක්. මොකද පරිසරයේ ගතික පරිසරයේ වෙනස් වීම නිසා සිදුවන බාධාවක්. උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් එකක් තමයි අර පැන්ඩෙමික් සිටුේෂන් එක. ඒ කියන්නේ අපේ අර මේ වසංගත තත්ත්වයක් කොරෝනා වෛරස් වසංගත තත්ත්වයක් ඇතිවීම තුලින් අපිට අපි බලාපොරොත්තු වෙන දෙයක් විභව ප්‍රශ්නයක්. ඒක එක. අනිත් එක තමයි ලෝක ආර්ථික වෙනස්කම්. ලෝක ආර්ථික වෙනස්කම්. ඒ කියන්නේ ලෝක ආර්ථිකයන්ගේ සිදුවන බල ගැටුම්. එතකොට යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එතකොට තව තියෙන්න පුළුවන් තාක්ෂණික වෙනස්කම් නිසා නව නිපියුම් ඉදිරිපත් කිරීම නිසා. right? එතකොට ගෝලීයකරණයේ නව ප්‍රවණතා. මේ කරුණු අපිට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපි මේ පරිසර ඇගීමේදී අපිට ඇතිවෙන බාධා වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. අනිත් එක වශයෙන් ගන්න පුළුවන් මේවා නිවැරදි ලෙස හඳුනා ගැනීමට තිබෙන අපහසුතාව. මේ බාධා සහ බාධා නිවැරදි හඳුනා ගැනීම සඳහා යම්කිසි මනා දැනීමක් පුරෝකථනයක් කිරීම අවශ්‍යයි. ඉතින් ආයතනයේ හැමෝටම සමහරකට මේක නැහැ. තේරෙනවද? ඒ නිසා ඇති වෙන්න පුළුවන් බාධා. එතන අපිට කියන්න පුළුවන් නව වෙළඳපළවල් ගොඩනැගීම අපි කියන ඉමර්ජන්ට් මාකට්ස් කියලා කියන්නේ ඉමර්ජන්ස් මාකට් දැන් නව වෙළඳපළවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ගෝලීයකරණ ප්‍රවණතා අර පැන්ඩෙමික් වගේ වසංගත තත්ත්වයන් තාක්ෂණීය වෙනස්කම් ලෝක ආර්ථිකීය වෙනස්කම් යම අවපාත right ඒ වගේ කරුණු මේ අපි බලාපොරොත්තු නොවන කරුණු ඇතිවීම නිසා අපිට මේ සා නිවැරදි ලෙස අගීම් කිරීමට තියෙන අපහසු තාක්ෂණික ක්‍රම මේ ඔක්කොම අපිට ගන්න පුළුවන් බාධා අවශ්‍යයි. හරි? right. තුන්වෙනි එක ලියා ගන්න තුන්වෙනි ප්‍රශ්නය. උපාය මාර්ග සැලසුම් කරණයේදී ව්‍යාපාරික පරිසර ඇගීම සඳහා භාවිතා කළ හැකි
ආකෘති නැත්තම් ක්‍රම කාට හරි කියන්න පුළුවන්ද ක්‍රම තුනක් කාට හරි කියන්න පුළුවන්ද උපාය මාර්ග සැලසුම් කරන්නේදී ව්‍යාපාරික පරිසරය ඇගීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම නැත්තම් ආකෘති කීපයක් නම් කරන්න short analyze okay ෂඩු අත විශ්ලේෂණය අනිත් එක pestle pestle අනිත් එක BCG metric BCG ගන්න පුළුවන් බාහිර පරිසර විශේෂයෙන් මොකද්ද ප්‍රධාන එකක් අපි ඉගෙන ගත්ත හරියට මේ මිනිසයා ගැන කා ගැනද ජැක්සන් මතකද නැද්ද ජැක්සන් මම කිව්වා මතක තියාගන්න ජැක්සන් කියලා මයිකල් ජැක්සන් දන්නවනේ කවුද එහෙමනම් උත්තරේ මයිකල් පෝටර් පංච මහා බලවේග අර නේද තව තියෙනවා ගැප් ඇනලිසිස් කියලා තියෙනවා හිදස් හඳුනා ගැනීම හිදස් විශ්ලේෂණය right ප්‍රධාන වශයෙන් අපි මම මේ හතර පොඩක් කියනම ප්‍රධාන වශයෙන් තුනක් right මතක තියාගන්න ඕනේ ඒවා හරි තියාගන්නකෝ දැන් ප්‍රශ්නේ උපාය මාර්ග සැලසුම් කරන්නේදී ව්‍යාපාරික පරිසරය ඇගීම සඳහා භාවිතා කළ හැකි ආකෘති ලෙස නැත්නම් ක්‍රම ලෙස pestle විශ්ලේෂණය කමා ෂඩු අත විශ්ලේෂණය එහෙම නැත්නම් SWOT analysis සහ මයිකල් පෝටර්ගේ පංච මහා බලවේගය නම් කළ හැක නම් කළ හැක ප්‍රශ්නය එම විශ්ලේෂණයන් මේ සඳහා උපයෝගී කරගන්නා ආකාරය කෙටියෙන් සඳහන් කරන්න. දැන් මේ ප්‍රශ්නේ ඇහුවම දැන්ට මම මේ පරණ විභාග ප්‍රශ්න ඔක්කොම බලනකොට මේ වගේ ප්‍රශ්නයක් අහලම නැහැ. නේද? ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කළේ. right. දැන් එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඇත්තෙන්ම මේ වගේ දැන් අහන්න උපාය මාර්ග සැලසුම් කරන්නේට සවාඩ අහන්න පුළුවන්. දැන් මම දුන්නා. නැත්තම් අහන්න පුළුවන් උපාය මාර්ග සැලසුම් ව්‍යාපාරික පරිසරය ඇගීම සඳහා භාවිතා කළ හැකි ආකෘති තුනක් සාකච්ඡා කරන්න. කෙටියෙන් සාකච්ඡා කරන්න. එතකොට අපි දැනගන්න ඕනේ මොනවද කියලා. දැන් මෙතනදී මම කිව්වා කෙලින්ම මේ ආකෘති තුන ගැන. right? okay. අපි දැන් එනම් ඉස්සෙල්ලාම ගමු pestle. ඉස්සෙල්ලාම මතක තියාගන්න දැන් යම් කිසි දෙයක් අපි කියනවා නම් ඒකේ ඒ අකුරු වලින් කියන එක කියන්න. ඒක තමයි මුලින්ම කියන්න. pestle. right? එතකොට pestle කියලා කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලි කරලා කියන්න. right? බාහිර පරිසරය දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ බාහිර පරිසරය අපිට වෙනස් කරන්න පුළුවන් ද බාහිර බලවේග අපිට වෙනස් කරන්න බෑ. නමුත් එවනම් අපි ඒ ආයව හඳුනාගෙන ඒවට අනුකූල විදිහට අභ්‍යන්තර කටයුතු සිදු කරන්න ක්‍රියාදාම ආයතනය සිදු කරන්න ඕනේ. right? එතකොට අපි මොකද්ද කියන්නේ? right? ඊට පස්සේ ඉස්සෙල්ලාම පොඩ්ඩක් කෙටියෙන් කියන්න ඕනේ. right? ආයතනයේ කෙරෙහි බලපෑම ඇති කළ හැකි වූත් ආයතනයට පාලනය කළ නොහැකි සාධක pestle සාධක ලෙස අපි හඳුන්වනවා. ඉස්සෙල්ලාම ඒක කියන්නේ ආයතනයේ කෙරෙහි බලපෑම් ඇති කළ හැකි වූත් හැබැයි ආයතනයට පාලනය කළ නොහැකි සාධක හඳුනා ගැනීම මේ pestle analysis වලින් සිදු කරනු ලැබේ. නැත්නම් pestle විශ්ලේෂණය සිදු කරනවා. right? මේ ඊට පස්සේ අපි කියනවනේ මොනවද මේ pestle කියන්නේ මොකක්ද? ලියන්නේ simple. හැමතිස්සෙම මතක තියාගන්න රචනා ලියන්න එපා. points වලින් ලියන්න. එතකොට examiner එකක් දැන් අපිට papers බලනකොට සමහරවල් අර පිටුවම එක රචේදයක් වශයෙන් ලියනවා. ඒක කම්මැලි. එකක් අනිත් එක හොයන්න එපා කොහෙද මේක තියෙන්නේ කියලා. ඒ නිසා points වලින් ලියන්න. ඒ point එක ලිව්වා. ඊට පස්සේ ලිව්වා දෙක pestle. මොකද්ද P කියන්නේ? P කියන්නේ political දේශපාලන. right? it was a E කියන්නේ මොකද්ද? ආර්ථික. right? ඒ වගේ ඒ pestle වල මේ හඳුන්වා මේ. right? මේව එතකොට pestle කියනවා. එතකොට pestle මගින් එමනම්
ආයතනයට බලපාන තර්ජන සහ අවස්ථා හඳුනා ගැනීමට අපිට උපකාරී වේ. හරිද? right. එතකොට අපි දැන් ඔන්න ආයතනයේ ක්‍රියාකාරීත්වයට බලන්න. ඕන උදාහරණයක් වශයෙන් අපිට සැලකන්න පුළුවන් මොනවද මේ කොහොමද එකක් ඕන ආර්ථිකයට බලපාන්නේ. බැංකුවකට කොහොමද බලපාන්නේ? right? එකක් තමයි උද්ධමනය වැඩි වුණාම මතකයිනේ උද්ධමනය වැඩි වුණාම ඉතිරි කරන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මොකද වෙනසුන්ට ඉතිරි කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් ඉතුරු නොවීම. ඊට පස්සේ එක එක ෆැක්ටර්ස් වලට උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් අවශ්‍යම නැහැ. අපි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මොකද්ද මේ කියන්නේ. ඊට පස්සේ අපි යමු එහෙමනම් මොකද්ද සදුවත විශ්ලේෂණය. එහෙම නැත්නම් SWOT analysis. right? එවනම් මොකද්ද SWOT analysis වලට අපි කියන්නේ? සංවිධානයක් උපාය මාර්ග දියුණු කිරීමේදී එහි ව්‍යාපාරික පරිසරය සහ උපාය මාර්ගික හැකියාව සම්බන්ධයෙන් මූඩ දෙන ලබන ප්‍රධාන ගැටලු සදුවත විශ්ලේෂණයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අපි සදුවත විශ්ලේෂණයේදී අපි කියන්න ඕනේ ආයත ව්‍යාපාරයක බාහිර සහ අභ්‍යන්තර පරිසරය එහෙම නැත්නම් විමර්ශනය කරයි. මතකයිනේ ඉතින් සොට්ටේර ලියන්නයි පොඩ්ඩක් ඕනේ. එතකොට අපි ඊට පස්සේ අපි කියන්න ඕනේ S කියන්නේ මොකක්ද? S කියන්නේ strength ශක්තිය. තම තරගකරුවන්ට වඩා තම ආයතනයේ තුල ඇති ශක්තිය. උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් එක උදාහරණයක් ගන්නවා. ශාඛා ප්‍රමාණය නැත්නම් ලාභය පැරණි බව ඕන එකක්. talent staff right. ඊට පස්සේ අපි ගන්නවා දෙක තව තරගකරුවන්ට වඩා ආයතනයේ තිබෙන දුර්වලතා. ඒක මොකද්ද? weaknesses right. ඊට පස්සේ opportunities කියන්නේ බාහිර පරිසරයේ ආයතනයේ තුල තිබෙන වාසි. මොනවාද? opportunities. තර්ජන කියන්නේ right. එහෙනම් අපිට කියන්න පුළුවන් අභ්‍යන්තර සහ SWOT නැත්නම් සදුවත විශ්ලේෂණයේ ආයතනයක අභ්‍යන්තරමින්ම බාහිර ඇගීම මගින් ලබා ගන්නා තොරතුරු මත සමස්ත ආයතනීය කෙරෙහි අවබෝධයක් ලබා ගැනීම. සමස්ත ආයතනය අපි මම ඒක කිව්වා මතකද ඔයගොල්ලෝ ටික මේක හරියට බැලන්ස් ෂීට් එකක් වගේ කියලාවත් කිව්වේ. එක මොහොතක ගන්න ස්නැප්ෂොට් එකක් වගේ. යම් කිසි චිත්‍රයක් ආයතනයේ පිළිපද යම් කිසි ඇගීමක්. right. ඒකත් ඔන්න ලියමු. තුන්වෙනි එක තමයි අපි සාකච්ඡා කරන මයිකල් පෝට්. එදන් එමුනම් මයිකල් පෝට් මොකද්ද කිව්වේ? කිසියම් කර්මාන්තයක් තුල කටයුතු කරන තරගකාරී සමාගම් හැසිරෙන ආකාරය සලකා බැලීමක් තමයි කරන්නේ. යම් කිසි කර්මාන්තයක් තුල කටයුතු කරන තරගකාරී සමාගම් හැසිරෙන ආකාරය පිළිබඳව සලකා බැලීමක් තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් තව විදිහට කිව්වොත් ආයතනයක් මුහුණ දෙන තරඟකාරීත්වයේ ඇගීම සඳහා අපිට මයිකල් පෝට පංචමහා බලවේගය යොදා ගන්න පුළුවන්. එතකොට මේ තරඟකාරීත්වය ප්‍රධාන සාධක පහක් මත බලපානවා. දැන් එතකොට අපි කියන්න ඕනේ මේ සාධක පහ මොනවද කියලා ලියන්න. මොනවද මේ සාධක පහ? මොකක්ද මේ සාධක පහ? තරඟකාරී ආයතන අතර ඇති ප්‍රතිවිරෝධය inter-rivalry competition. නව තරගකරුවන් පැමිණීමේ විභවතාවය entry of new entrants. ආදේශ භාණ්ඩ සංවර්ධනයට ඇති විභවතාවය threat of substitute. සැපයුම්කරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව bargaining power of suppliers. ගනුදෙනු තරග නැත්නම් පාරිභෝගිකයන්ගේ කේවල් කිරීමේ බල. දැන් ඒවා එක්ස්ප්ලেইন කරන්න ඕනේ මෙතනදී. right? මොකක්ද මේ කියන්නේ ඕනේ? right? ඒක ඔන්න කිව්වා. අපි අර පෙස්ටල් කිව්වා අපි කිව්වනේ පෙස්ටල් P කියන්නේ මොකද්ද? SWOT කියන්නේ S. ඒ වගේ මේ පංච මහා බලවේගය මොකද්ද කිව්වා. එතකොට මේ පංච මහා බලවේග ආයතනයේට බලපාන ආකාරය අනුව ඒ ආයතනයේ විභව ලාභයක් ලබා ගැනීම කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇත්තම අපි කරන්නේ මේ පංච මහා බලවේගයේදී කරන්නේ
ආයතනයේ ලාභය සඳහා මෙම තරඟකාරීත්වය කෙසේ බලපානවද කියා සොයා බැලීම. right? මේ තුලින් අපිට පුළුවන් වෙනවා තම තරඟකරුවන්ට වඩා ඒ කටයුතු හඳුනාගෙන අපිට ඉදිරියෙන් සිටීමට අපිට උපකාරයි. ඒ වගේම තමයි මේකට කියනවා අපි මේ ආයතනික තත්ත්ව විශ්ලේෂණය සඳහා අපිට උපකාරී වෙනවා. දැන් තේරුණා නේද පංච මහා බලවේගය ප්‍රධාන සාධක කුමක්ද? right? කෙටියෙන් කියන්නේ right? ගොඩක් ලියන්න බෑ මොකද ලකුණු පහනේ. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නෙට. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? right. D. එම විශ්ලේෂණ වල භාවිතා කිරීමේදී මතුවන ගැටලු සීමාවන් සාකච්ඡා කරන්න. දැන් මොනවද ඒ කියන්නේ? වෙන විදිහකට හැවුවොත් මේ අපි දැන් භාවිතා කරන යම් යම් ආකෘති වල තිබෙන යම් යම් දුර්වලතාවය නැත්නම් සීමාවන්. තේරුණා නේද? මොනවද සීමාවන්? මොනවද බාධා? right. ඔන්න එකක්. අපි ගමුකෝ එකක් ගමු අපි පෙස්ටල් එක ගමු සීමාවන්. දැන් මොනවද පෙස්ටල් වල සීමාවන් නැත්තම් දුර්වලතා? එකක් තමයි එම වෙළඳපොළෙහි තිබෙන එම සාධක ඉක්මනින් වෙනස් වන සුළුයි. right? Pestell factors වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් ඇනලයිස් එක කරලා විශ්ලේෂණය කරලා ඉවර වෙනකොට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. හරි එහෙමනම් අපිට කියන්න පුළුවන් Pestell factors එවන ඉක්මනින් වෙනස් වෙන සුළුයි. සමහර වෙලාවට අසම්පූර්ණත් වෙන්න පුළුවන්. එම තොරතුරු අසම්පූර්ණ තොරතුරු වෙන්නත් පුළුවන්. එකක් තව දුරතාවයක් තමයි අසම්පූර්ණ තොරතුරු ලැබෙන්න පුළුවන්. තවත් දුරතාවයක් එම කළොත් එම විශ්ලේෂණය සිදු කරන පුද්ගලයාගේ තිබෙන යම් බැඳීම් නිසා දැන් බයස් නිසා ඒ කියන්නේ ඔහුට කැමති එක තමයි ඔහු ඉස්සරහට කැමති එක තමයි ඉස්සරහට ගන්න අර ඇත්ත తත්වය නෙමෙයි. එතකොට මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන බාධා මොනවද මේ Pestell analysis එකේ. හරි? ඕකේ. එතකොට අපි ගත්තොත් එහෙම මයිකල් පෝටර් එක ගේ ඇතිවෙන දුර්වලතා මොනවද? දැන් මම කියන උත්තරේ ප්‍රශ්නේ කියලා මම උත්තරේ කියනවානේ. කමක් නෑ ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඔන්ලයින් ඉන්නේ මොනවද කරන්නේ ඔයගොල්ලෝ මොකවඩක් දාගෙන ඉන්නේ නේද? හරි කමක් නෑ. එකක් තමයි මේ ඩයිනමික් ඉන්ඩස්ට්‍රීස්. ඒ කියන්නේ ගතික කර්මාන්තය. right? මේ අපි දන්නවා කර්මාන්ත ව්‍යාපාර කටයුතු ඉතා ශීඝ්‍රව වෙනස් වීම නිසා එය අපිට විශ්ලේෂණය කිරීමට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ එක සීමාවක් තමයි මේ පංචමහා බලවේගය ගතික කර්මාන්ත තත්ත්වය. ඒ කියන්නේ මේ ඩයිනමික් ඉන්ඩස්ට්‍රීස් කරනකොට හරි අමාරුයි නිවැරදි ලෙස තොරතුරු අපිට තරඟකරුවන් පිළිබඳව ගන්න. දෙක වශයෙන් ගන්න පුළුවන් අධිතාක්ෂණය එහෙම නැත්නම් නවෝත්පාදක ශේෂ්ඨවල කර්මාන්තවලට ඔය කියන්නේ කවුරුහරි මොනවාරි කියන්න ඕනේද? නැද්ද? හරිද? කාටද ප්‍රශ්නයක් අහන්න තියෙනවද? දැන් හරි. දැන් අපි හිතමු සමහර වෙලාවට අපි ඉන්නේ කර්මාන්තය ඉතාමත් අධිතාක්ෂණික නවෝත්පාදක ශේෂ්ඨ කර්මාන්තවලට මේක යොදා ගන්න අපහසුයි. ඇයි? ඕ හැමතිස්සම වෙනස් වෙනවා. ඒක තව කරනවා. අධිතාක්ෂණික සහ නවෝත්පාදක ශේෂ්ඨවල කර්මාන්තවලට මයිකල් පෝටර්ගේ පංචමහා බලවේගය යොදා ගැනීමේ තිබෙන අපහසුතාවය. මොකද වෙනස් වෙන සුළුයි. right? අනිත් එක තමයි තව දුර්වලතාවයක් ගත්තොත් සමහර වෙලාවට මේ රාජ්‍ය අනුග්‍රහය සමහර ආයතන වලට ලැබෙනවා. එතකොට අපිට නිවැරදි ලෙස අර පංචමහා බලවේගයෙන් ඇතිවන දේවල් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සබ්සිඩි. right? සබ්සිඩි එකක් දෙනවා. එතකොට ඔහු
ඔහු ඇත්තම සබ්සිඩි එකකින්ද තමයි වෙළඳපොලේ හොඳට වැඩ කරන්නේ. නැතුව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඒ නිසා ඒකත් අපිට බලපාන. රාජ්‍ය අනුග්‍රහය සමහර ආයතන වලට ලැබෙනවා නම් එම ආයතනත් එක්ක කරන ලබන මේ පංචමහා විශ්ලේෂණය ඉවරදි නොවෙන්න පුළුවන්. මොකද ඔවුන් හොඳට ක්‍රියාත්මක වෙන්නේ මේ එම රටේ දෙමු ලබන වාසි යම් කිසිම ආයතනයක ලබන අනුග්‍රහය නිසා. right දැන් හරියට ගත්තොත් එහෙනම් මෙහෙම කියන්නේ මම මේක කියන්නේ එච්චරම කැමති නෑ. නමුත් අපි මේ විතර දැන් අපි කියනවා මම මේ බැංකුව මේ විවේචනය කරනවා නෙමෙයි. හරි? රාජ්‍ය බැංකුව විවේචනය කරනවා නෙමෙයි. දැන් අපි මෙහෙම හිතුවොත් බලන්න. දැන් ඔන්න ලංකාවේ තිබෙන ප්‍රධාන බැංකු ලාභ ලබනවා. දැන් බිලියන 20ක් මේ බැංක් ඔෆ් සිලෝන් පීපල්ස් බැංකුත් සෑහෙන ලාභ ලබනවා. දැන් NSBත් ලබනවා. දැන් ඕම ලබනකොට ප්‍රධාන වශයෙන් මේ ලාභ ලැබෙන එක හේතුවක් තමයි අපි දන්නවා විශේෂයෙන් letter of credit LC open කරනවා. අපිට ඕන බැංකුවක් කැමති. දැන් බලන්න දැන් පෞද්ගලික බැංකුව වලට LC open කරන්න අමාරුයි. ඇයි? දැන් මේ දවස්වල තියෙන යම් import restriction නිසා. නමුත් Bank of Ceylon, People's Bank ආණ්ඩුවේ පෙට්‍රල් ඉම්පෝර්ට් කරන ඒවා ප්‍රධාන වශයෙන් වැදගත්ම වැඩිපුරම විදේශ විනිමය යනේවා කවුද LC ඕපන් කරන්නේ? රාජ්‍ය බැංකුව. එතකොට ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා. එතකොට අපි ඇනලයිස් කිරීමේදී යම් විදියකට අපිට කමර්ෂල් බැංකුවත් එක්ක බලනකොට HNB සම්බන්ධ කරවල යම් කිසි අසාධාරණ අන්ෆෙයාර් වගේ හිත වෙන්න පුළුවන් නේද? අන්න ඒක තමයි මේ පංචමහා බලවේගයේ තියෙන මම උදාහරණයක් කිව්වේ right ලංකා බැංකුව සහ රාජ්‍ය බැංකුව තරහ වෙන්න එපා මම කිව්වේ එක උදාහරණයක් මොකද උන්ට විශේෂ වරප්‍රසාදයක් ඒ ඉතිරි කිරීමේ බැංකුවට රාජ්‍ය ආරක්ෂාව කියලා වෙනම කැලලක් දීලා තියෙනවා ඒකට මිනිස්සු එතෙන්ට යනවා වැඩි මේක එතකොට හරියට අපිට එක විදිහට මේවා ඇනලයිස් කරන්න බෑ එක විදිහට මම මේ කිව්වේ අර රාජ්‍ය අනුග්‍රහය සමහර අතර ලැබීම නිසා මෙම පංචමහා බලවේගය ඇනලිස් එක හරියට කරන්න බැරි තත්ත්වය හරි ඊළඟ එක තමයි උපායශීලී සන්ධාන එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර ආයතන වලට මෙම පංචමහා බලවේගය ක්‍රියාත්මක කිරීමේ අපහසු. ඒ කියන්නේ උපායශීලී සන්ධාන කියලා කියන්නේ මොකද්ද? ස්ට්‍රැටජික් අලයන්සස් එහෙම නැත්නම් ජොයින්ට් වෙන්චර්ස්. ඒ වගේ ආයතන වලට මෙම ක්‍රමවේදය භාවිතා කිරීමේ බලපෑම. ඒකට අපි කියනවා ignore collaborative benefits. right? එකතු වෙලානේ කරන්නේ. right. okay. ඉතින් මේව තමයි මේ පංචමහා බලවේගයේ තිබෙන යම් සීමා. එතකොට සොට් වල සීමා මොනවාද? සොට් වල සීමා අපි දන්නවා අපි කව මේක ඉතා සරලයි. සරල බවත් දුර්වලතාවය. අනිත් එක තමයි මේ සොට් ඇනලිසිස් වල දැන් මම මේ කීපෙම ඉගෙනගෙන තිනවා ඒව නෝට් එකට බලා ගන්න තවදුරටත් මම මේ අලුත් ඒවා ආවොත් තමයි දාන්නේ right ප්‍රමුඛතා හඳුනා නොගැනීම දැන් අපි දන්නවා සොට් ඇනලිසිස් එකේ මොකද්ද දුර්වලතාවයේ ප්‍රමුඛතාවය හඳුනා ගන්න එක යම්කිසි සීමාවක් දුර්වලතාවයක් අනිත් දුර්වලතාවය තමයි ප්‍රධාන වශයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට තවදුරටත් දැන් මෙහි යම්කිසි සොට් වලින් දෙන්නේ යම්කිසි තත්ත්වයක් ඒ පිළිබඳව තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා අපිට සිදු වෙනවා තවදුරටත් විශ්ලේෂණය කරන්න. හරි? ඔන්න ඒකත් අපිට සඳහන් කරන්න පුළුවන්. හරි? ඕකේ. දැන් ඒව තමයි weaknesses. තේරුණා නේද? දැන් මේ වගේ ප්‍රශ්නයක් කවදාකවත් ඇවිල්ලා නැහැ. නමුත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඉඳලා මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරේ. එතකොට මොකක්ද මේ ප්‍රශ්නේ? විශ්ලේෂණ වල භාවිතා කිරීමේදී මතුවන ගැටලු ඔසීමාවන් විස්තර කරන්න. අර තුනේ. දැන් කියන්නේ දැන් මම සාමාන්‍ය ප්‍රශ්න 4යි තියෙන්නේ. නමුත් මම මේක සම්පූර්ණ වෙන්න කියන පස්වෙනි කොටසක් දැම්මා. පස්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න ඒක යටතේ. ආයතනික අභ්‍යන්තර වාතාවරණය ඇගීම සඳහා. දැන් මේ ඔක්කොම කිව්වේ ප්‍රධාන වශයෙන් බාහිර අභ්‍යන්තර දෙකම. නමුත් විශේෂයෙන් ආයතනික අභ්‍යන්තර වාතාවරණය ඇගීම සඳහා යොදා ගන්නා ප්‍රවේශයන් තුනක් කෙටියෙන් සාකච්ඡා කරන්න. ප්‍රවේශයන් තුනක්. දැන් කාට හරි කියන්න පුළුවන්. ප්‍රවේශ තුන මතකද? ප්‍රධාන වශයෙන් ආයතනයේ
අභ්‍යන්තර වාතාවරණයක් ඇගීම තුළින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ආයතනයේ තිබෙන දුර්වලතා ශක්තිය. මතක තියාගන්න ඒක. right? ප්‍රධාන වශයෙන් ආයතනය තුල තිබෙන දුර්වලතා තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සහ ශක්තියින් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර වාතාවරණය ඇගීම. right? දැන් ප්‍රවේශ තුනක්. එක ප්‍රවේශයක් මොකද්ද? අපි කියනවා ෆන්ක්ෂනල් සිතාත්මක ඇගීම. right? සිතාත්මක ඇගීම නැත්නම් ෆන්ක්ෂනල් ඇනලිසිස්. අනිත් එක මොකද්ද? මතක නැද්ද? මතක තියෙනවනේ සම්පත් ඇගීම. සම්පත් ඇගීම. ප්‍රවේශ තුන අගේ දාම ප්‍රවේශය. ඒක අපි දැනගන්න ඕනේ අභ්‍යන්තර වාතාවරණ ඇගීම සඳහා ගන්න ප්‍රවේශ තුන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒව හඳුනාගත්තා ලකුණු දෙකක් විතර හම්බෙන්න පුළුවන් විස්තර කරන්නේ නැතුව. ඉතින් මොන හරි එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා පළවෙනි එක ත්‍රිත්වාත්මක ඇගීම. දැන් මට දැන් ලකුණු පහක් නම් දෙන්නේ මේ ලියන්න යන්න එපා තොග ගලක්. දන්නවා කියලා. ඒ නිසා ඉතාමත්ම කෙටියෙන් ලියන්න ඕන. right? ත්‍රිත්වාත්මක ඇගීමේදී අපි සිදු කරන්නේ කොහොමද? මූලික ත්‍රිත්වාත්මක අංශ වල තිබෙන ඇගීම අපි අධ්‍යයනය කරනවා. දැන් මොකක්ද මේ තියෙන ප්‍රධාන වශයෙන් ත්‍රිත්වාත්මක ඇගීම සඳහා භාවිතා කරන ලබන අංශ මොනවාද? අලෙවිකරණ සහ බෙදා හැරීම. අපි නෝට් එකේ දිනනවා මේ බලන්න. මූල්‍ය හා ගිණුම් කරන, නිෂ්පාදන සහ ඉංජිනේරු, මානව සම්පත්, පර්යේෂණ සහ සංවර්ධන, සංවිධාන සංස්කෘතිය සහ කළමනාකරණය. මෙන්න මේවා පිළිබඳව ඇගීමක් සිදු කරනවා. මේ වල தත්ත්වය. දැන් මේක විතරක් නම් ප්‍රශ්නකට ආවේ. දැන් අපිට එක්ස්ප්ලেইন කරන්න ඕනේ මොකද්ද මේ අලෙවිකරණ ආයතනයේ කොහොමද අලෙවිකරණ බෙදා හැරීම සිදු කරන්නේ? අපිට ප්‍රමාණවත් සේවකයෝ නැද්ද බෙදා හරින්න? අපිට නියෝජිතයෝ නැද්ද? ඒක විනම කරන්න ඕන. නමුත් දැන් මේක කෙටි ප්‍රශ්නයක් නිසා ඒ සිතාත්මක අංශ ඇගීමට වාචනය කරනේව මොනවද? මොනවද මූල්‍ය තොරතුරු? නැත්නම් මූල්‍ය තත්ත්වය මොකද්ද? භාවිතා කරන ගිණුම් ක්‍රම, අපේ නිෂ්පාදන, මානව සම්පත කොහොමද? පර්යේෂණ සිදු කරනවද? ආයතනයේ සංස්කෘතිය, කළමනාකරණය, මේ ටික ලියවනම් ඇති. right? ඒව තමයි සිතාත්මක ඇගීම. ඊට පස්සේ මොකක්ද ඇගීම? අපි කිව්වා සම්පත් බාධක ඇගීම. මොකද්ද සම්පත් පාදක ඇගීම කියලා කියන්නේ? ආයතනය තුල අපි ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් සම්පත් අගයන තුනක්. ඒ මොකද්ද? භෞතික සම්පත්. දැන් භෞතික සම්පත් කියලා කිව්වොත් අපේ ආයතනයේ තිබෙන යන්ත්‍ර සූත්‍ර, අපේ ලොකේෂන් පිහිටීම, අපි භාවිතා කරන තාක්ෂණය, අපි භාවිතා කරන අමුද්‍රව්‍ය ආදීව තමයි භෞතික සම්පත්. right? අනිත් එක මානව සම්පත්. මානව සම්පත් කියන්නේ මොකද්ද? සේවකයන්ගේ දැනීම, පුහුණුව, බුද්ධිය, දක්ෂතාවය, හැකියාව, competencies. මානව සම්පත් කොහොමද? ඔවුන්ගේ වයස, right? ඒවා අපි බලනවා ප්‍රධාන වශයෙන්. තුන තමයි ආයතනමය සම්පත්. right? Institutional resources. ඒ කියන්නේ මොකද්ද? ආයතනීය ව්‍යුහය, ආයතනයේ තිබෙන සැලසුම් ක්‍රියාවලිය, ආයතනයේ තිබෙන වෙළඳ සලකුණු, ආයතනය තුළ තිබෙන තොරතුරු පද්ධතිය, අපේ බ්‍රෑන්ඩ් නේම් එක, අපේ තියෙන කීර්තිනාමය, මෙන්න මේවා තමයි අපේ ආයතනමය සම්පත්. එතකොට මේ සම්පත් ආයතනයේ තුල කොහොමද තියෙන්නේ? මොනවද මේ ආයතනයේ වල අඩු? දැන් අපි උදාහරණ මානව සම්පත ගමුකෝ. අපේ සේවකයන් පුරුදු දැනීම, කුශලතාවය, competency මදි. අයෝ right? අන්නේ අවබෝධ කරගන්න. ඒකට තමයි සම්පත් පාදක ඇගීම. තුන්වෙනි එකට කිව්වේ මොකද්ද? value chain. මතකයිනේ මයිකල් පොට අගය දාම ක්‍රියාවලිය. right? එතකොට දැන් ඇත්තම අගය දාම ක්‍රියාවලිය සිදු කරන්නේ මොකද්ද? ආයතනයේ තුල තිබෙන යම් ක්‍රියාවලියන්ගේ අන්තර් බැඳීම සහ ඒ තිබෙන දුර්වලතා සහ ශක්තිය හඳුනා ගැනීම. එතකොට අගය දාමයක් කියලා කියන්නේ ආයතනයක තම පරිභෝගිකයන්ට ලබා දෙන අගය තීරණය වීමට අදාළව ආයතනයේ විසින් සිදු කරන
ක්‍රියාකාරකම් සමූහයේ අන්තර්බැඳීම. එතකොට අපි දන්නවා ආයතනයේ ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද මේ ක්‍රියාකාරකම්? මූලික ක්‍රියාකාරකම් සහ සහාය ක්‍රියාකාරකම්. එතකොට මතකින් ඕනේ අර ඔයාට පුළුවන් නම් අර chart එක ගන්නත් ඇති. right value chain chart අගේ දාම ප්‍රවේශ කටහඬ ඇඳලා මේ ඔක්කොම කියවෙනවා. වෙලා නැත්තම්. මොකද්ද ප්‍රධාන වශයෙන් අපිට මූලික ක්‍රියාකාරකම් වශයෙන් අපි ගන්නේ අභ්‍යන්තර කාර්ය සම්පාදනය. ඊට පස්සේ අපි මෙහෙයුම්. ඊට පස්සේ outbound register නැත්නම් බාහිර කාර්ය. ඊට පස්සේ අලෙවි සහ විකුණුම් සේවාවන්. මේව තමයි මූලික ක්‍රියාකාරක. ඉන්පුට් ගන්නවා, ඒවා ප්‍රොසෙස් කරනවා, අවුට්පුට් කරනවා, ඊට පස්සේ අලෙවිකරණය සහ බෙදාහැරිනවා, ඊට පස්සේ පසු සේවාවන් ලබා දෙනවා. එතන මේ කටයුතු සඳහා සහභාගී වන ක්‍රියාකාරකම් වලට අපි කියනවා සහාය ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් අපි කියනවා supportive activities. මොනවාද මේ supportive activities කියලා අපි කිව්වේ? මිලදී ගැනීම, තාක්ෂණික සංවර්ධනය, මානව සම්පත් කල්පනාකරණය සහ යටිතල පහසුකම්. එතකොට මේ අපි අගේ දාම ක්‍රියාවලියේදී සිදු කරන්නේ මේ එක එක ක්‍රියාකාරකම් වල දුර්වලතා සහ ශක්තියන් හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. හරි, මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් දැන් හොඳට එන්න ඇති කියලා මේ ප්‍රශ්නේදී අපි මේ සාකච්ඡා කළේ මේ ප්‍රශ්නේ. හරි. ඕකේ, ගැටලුවක් තියනවාද? දැන් මගේ හරියට ස්ට්‍රෝං ෆීලිං එකක් තියෙනවා මේ ප්‍රශ්නේ විභාගෙට එයි කියලා. ඒ වගේ එකක් එයි කියලා. හරිද? දැන් ලියන්න පුළුවන් ද උත්තරේ? මොකද කියන්නේ මදුෂා? පුළුවන්ද? සුජිත් මොකද කියන්නේ? පුළුවන්ද උත්තරේ ලියන්න? ඒ වගේ පුළුවන් සර්. පුළුවන්ද? දැන් මං කියපු ඒවට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ නෝට් එක බලලා ඕගොල්ලෝගේ මේ ප්‍රශ්නේ තව තවත් හදාගන්න. ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ ලිව්වනම් ඔයාගේ ජීවිතේම මතක හිටිනවා. තේරුණා නේද? හරි? right. දැන් ඔයගොල්ලෝ දැන් දන්නවද මේ ළඟකදී අපි එන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි දන්නවා නේද ද්‍රවශීලතා, තැම්පතු ලක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මතකයිද? ඔව්ද නැද්ද? ඕගොල්ලෝ අනේ කතා කරන්නේ මටත් හරි කම්මැලි හිතෙන මොන හරි කියන්නේ ඔව් කියන්නේ. මතකයි සර්. මතකද? ඔව් සර් මතකයි. හරි. දැන් ඔයගොල්ලෝ දැන් අර එක ගණදෙනු කරුවෙකුට හම්බෙන මුදල කීයද? 11යි. ලක්ෂ 11යි. 11යි. හරි. දැන් 6යි කිව්වා නේද? right. අනිව අපි අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? මොනිටරි බෝල් මූල්‍ය මණ්ඩලය අපි ගිය මාසේ කියන්නේ මැයි මාසේ මාර්තු මාසේ හැබැයි තාම මේක චක්‍රලේඛන වශයෙන් ඇවිල්ලා නැහැ. නමුත් මෙම මේ ගනුදෙනුකරුවෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 11ක. ඒ කියන්නේ ලක්ෂ 5කින් වැඩි කරලා තියෙනවා. right? ඒක හොඳයි. හැබැයි ඒකට දැන් මේකේ මොකක්ද අඩු වෙන්නේ? අඩු වෙනවා අපේ තැම්පත් අර රිසර්ව් එක අඩු වෙනවා නේද? ෆන්ඩ් එක අඩු වෙනවා. right. දැන් කාට හරි මට කියන්න පුළුවන්ද මෙහෙම දෙයක්? දැන් මම මේ අමතර ප්‍රශ්නයක් අහන්නේ. හරි? මෙම අලුතෙන් ලබා දුන් මිලියන 11 ලක්ෂ 11 සඳහා වන්දි ලබාගත හැකි කැන්සලේෂන් එහෙම නැත්නම් තහනම් කරන ලද සහ අත්හිටුවන ලද මූල්‍ය සමාගම් හයක් නම් කරන්න. කායිදට කියන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේක අර පරණ අයටත් දෙනවලු ආපහු. ඒකට විතරයි. දැන් පරණ කියන්නේ උගා පරණට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. right?
මේ යම් කිසි කලින් වසා දමන ලද මූල්‍ය ආයතන 6කටත් ලබා දෙයි. මොනවද වසා දමන ලද මූල්‍ය ආයතන 6 මේවා මිලියන 11 දක්වා හම්බෙන්නේ. ඒතකොට මිලියන 11 අලුතෙන් හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියන්නකෝ කෙනෙක් 1 මිලියන් දාලා තියෙනවා. එක මූල්‍ය ආයතනයක එක සමාගමක. අපි දාලා තියෙන ආයතනයක එයාට ලක්ෂ 1 මිලියන් හම්බුනේ කීයද? එකයි. ලක්ෂ 6නේ හම්බුනේ. ඒක තව 4ක් දෙන්න ඕන. එහෙනම් ඒ 4 ගන්න පුළුවන්. ඒකයි අදහස් කරන්නේ. right? මේ සමාගම් කම්පැනි 6 තමයි මොකද්ද? CIFL, TSCFL, අනිත් එක TKSFL, TKS, The Finance, TFC, Swarnamahal Finance, ETI Financial Limited. Central Industries, TS කියන්නේ credit ne, yeah, credit කොයිද? credit company, right? TKS, දන්නවනේ TKS කියන්නේ TKS Finance, The Finance, Swarnamahal ආදී 6කට පුළුවන්. හදිසියෙන්වත් නිකන් මතක තිබ්බට දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න භාගාව තියෙන වාර්තා අනුව මේ පසුගිය මේ ආයතනවල ගනුදෙනුකරුවන් බිලියන 62ක් විතර තැන්පත් කරලා තියෙනවා. මතක තියාගන්න right? මේ කාලෙදි ඒ කියන්නේ තාමත් ගනුදෙනුකරුවෝ අපේ යනවා මේ වගේ ආයතන වලට තැන්පත් කරන්න. ඉතින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් මේ ගනුදෙනුකරුවන් 2,50,000ක් විතර ඉන්නවා කියලා. දැන් ඒ ගනුදෙනුකරුවන් 2,54,000න් සාමාන්‍යයෙන් බිලියන 25ක් විතර ගෙවලා තියෙනවා. එහෙමනම් තව ගෙවන්න තියෙනවා ආසන්න ලෙස බිලියන 20ක් වගේ ගෙවන්න තියෙන එක තමයි මේ ගෙවන්න තියෙනවා කියේ පේබල් තා බිලියන 25ක් විතර ගෙවන්න තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. කොසේ වෙතත් මතක තියාගන්න මේ රිවයිස් රේට් එක දැන් කීයද? ලක්ෂ 11. ඒක මම පොඩ්ඩක් අමතර දැනීමක් වශයෙන් තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. හරි. දැන් මට මතක නැහැ අපි මේ ප්‍රශ්න කළාද 2017 මාර්තු ඔයගොල්ලන්ට එවෙලා තිබ්බද දරුවා ප්‍රශ්න පත්‍ර 17 18 19 අපි ඒව කළාද මතකද කළාද කියලා නෑ සර් එහෙම වෙලින්ම ප්‍රශ්න පත්‍ර අපි කරේ නෑ ඔයගොල්ලන්ට දැන් එවලා තියනවද මේල් කරලා තියනවද බලන්න ඒ කියන්නේ පළමු ප්‍රශ්නය මං කිව්වා 2017 ඉඳන් 2021 දක්වා මේ දක්වාපු ප්‍රශ්නවල පළමු ප්‍රශ්නයට ප්‍රශ්නේ එවන්නේ කියලා ඔයගොල්ලන්ට හම්බෙලා තියෙනවද බලන්න හම්බෙලා තියෙනවද කියලා ආවද නැද්ද හම්බුනේ නැද්ද දරුවා නෝට් එකේ තියෙනවද එවලා තියෙනවද නෑ පොඩ්ඩක් ඉන්නස බලන්න ගමු ඔව් බලන්න 2017 ඉඳන් 2021 දක්වා අපේ මූල්‍ය ආයතන කළමනාකරණය ප්‍රශ්නවල පළමු ප්‍රශ්නේ විතරක් ඒ කියන්නේ MCQ එක තියෙන්නේ අනිවාර්ය ප්‍රශ්නේ වල තියෙනවා බලලා කියන්න මට එතකොට අපිට ඒ ටික කරන්න පුළුවන් දැන් ඊට අමතරව මම ඔයගොල්ලන්ට ප්‍රශ්න 4ක්ද 5ක් දෙවුව වෙනවා ඒකත් කරන්න හම්බුණාද නැද්ද බලන්න එතකොට මට පුළුවන් දැන් අර 2017 මාර්තු සිට මේ දක්වා පළමු ප්‍රශ්නේ ඔක්කොම ප්‍රශ්න සාකච්ඡා කරන්න අමාරුයි පළමු ප්‍රශ්නේ ඔක්කොම සාකච්ඡා කරන්න පුළුවන් හම්බුණාද මම ඉවස් පාස් පේපර්ස් තියෙනවා සර්
පාස් පේපර්ස් ටික තියෙනවා. තියෙනවානේ. ඒවා මම කළාද ඔයගොල්ලොත් එක්ක? නෑ සර් නෑ. නෑනේ. හරි. රයිට්. ඒවනම් ගන්න අපි අර මම දුන්න ප්‍රශ්නත් අපි තරෙන්සරේ කරමු. මම වෙනම දුන්නා නේද ප්‍රශ්න 4ක්ද 5ක්ද? ඒකත් එක්කම තියෙනව නේද? මෙන්න මේක බලන්න. මේක ඔයගොල්ලෝ ගාව ඇති මම හිතන්නේ. ඔක්කොම ඒවල තියෙනවනේ. මේක හම්බුණා නේද? ආදර්ශ ප්‍රශ්න පත්‍රේ. ඔක තියෙනවා සර්. හරි ඔක්කොම තියෙනවනේ. good. right. එහෙමනම් අපි ගමු 2019. හරි කමන්නේ 2000 හරි 2017. ඕකේ. මම මේ ප්‍රශ්න කළේ නෑ නේද දරුවා? right. දැන් අපි මේ ප්‍රශ්න වලට උත්තරේ ගන්න. දැන් ඔයගොල්ලෝ ගන්න 2017 මාර්තු ප්‍රශ්නේ. හරි. දැන් ටක් ගාලා මම විනාඩි කිහිපයක් දෙන්න. ඔයගොල්ලෝගේ දැනීම භාවිතා කරලා හරි මේ පළමු ප්‍රශ්න පහට උත්තරේ හොයන් උත්තරේ දාන්න. මම විනාඩි කිහිපයක් දෙන්න. ඔයගොල්ලෝ දැන්ට තියෙන knowledge එක භාවිතා කරලා 2017 මාර්තු මේ පළමු ප්‍රශ්නේ පළමු ප්‍රශ්න පහට උත්තරේ ලියන්න. right okay උත්තරේ ලියන්න. හරි ඕකේ ලිව්වද? වෙලා වැඩි ගත්තොත් ඉතින් අමාරුයි නේද? ඔක්කොම කව කරන්න. හරි ඕකේද? හරිද? ලිව්වද? right දැන් අපි බලමු එහෙනම් පළමු ප්‍රශ්න පහට පිළිතුරු. ඔබගේ පිළිතුරුත් එක්ක සැලෙනවාද කියලා. දැන් මතක තියාගන්න මම අර හැමදාම කියනවා වගේ මේ පළමු ප්‍රශ්නෙට ලකුණු
14ක් විතර ගන්න පුළුවන්. දැන් මම එක පේපර් එකක් බලනකොට එක ළමයි 18ක් ගත්තා. එක ළමයි 20ම ගත්තා. ඉතින් අනිවාර්යෙන් පාස්. මොකද 5ක් පොට්ටේ. පොට්ටි කැරි දන්නවනේ. උත්තර ඉරි ගහන්නනේ. අනිත් 5 ලියන්න තියෙන කෙටි උත්තර. ඉතින් මෙතනදී ලකුණු 10කට වැඩිය ගන්නවා කියන්නේ ඒක විශේෂයෙන් 14ක් ගත්තොත් එහෙම මම ඔයගොල්ලන්ට ගැරන්ටි කරනවා ඔයගොල්ලෝ විභාගේ සමත් වෙනවා. සමත්. හරි? රයිට්. ඒ නිසා පළමු ප්‍රශ්නේ අතාරින්න එපා. කලබල වෙන්නත් එපා. රයිට්. අපි බලමු දැන් පළමු ප්‍රශ්නේ 2007 මාර්තු. මූල්‍ය අතරමැදිකරණය යන්නේ නිර්වචනය කළ හැකියි. අපි දන්නවා මූල්‍ය අතරමැදිකරණයේ කාර්යය. නේද? අවදානම් අඩු පැත්ත මේ risk diversification එතකොට මේ maturity mismatch ඒව ගොඩාක් අපි කිව්වා නේද? ඒ වගේ මොකක්ද දෙන උත්තරේ? මූල්‍ය අතරමැදිකරණය යන්න නිශ්චිතව අපිට සාකච්ඡා කරන්න පුළුවන් උත්තරය මොකක්ද උත්තරේ එන්න ඕනේ? උත්තරේ එන්න ඕනේ එහෙමනම් අපි දන්නවානේ මූල්‍ය අතර ආරවුල් නිරාකරණය. දැන් ඔයගොල්ලන්ට දැන් මම මේ නැවත නැවත කියන්නේ මතක තියාගන්න මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම ප්‍රශ්න 4යි. ඔයගොල්ලෝ මම දන්නේ අපි A level කරනකොට මේ සම්මේ MCQ වල උත්තර 5ක් තිබ්බා. මතක තියාගන්න මේ පහම එක වගේ. ඒකිනුත් හොඳම එක තමයි යහන්නේ. A level pass වල ඕගොල්ලන්ට මේවා කජුද කියලා හිතෙන්න. මොකද මේකේ උත්තර සම්පූර්ණයෙන් උගාක් කියලාට දෙකක් අතර තමයි තරගකාරීත්වය ඉන්නේ. නමුත් දන්නේ නැති උනත් උත්තරේ හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් ඒකත් මම මේ අවස්ථාවේදී කියන්නේ. මතක තියාගන්න මේ සමහර ඒවා කෙලින්ම තමුන්ට එකපාරක් උත්තර බලපුවම ගැටලුවක් තියෙනවා අයින් කරලම දාන්න පුළුවන්. උත්තර දිනවා. දැන් උත්තරය ගත්තොත් එහෙම පළමු එකේ පළමු මූල්‍ය අතරමැදිකරණය යන්න නිර්වචනය කළ හැකි මූල්‍ය ආයතන අතර ඇතිවන ආරවුල් නිර්වචනය. ඒක තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ. නේද? රයිට්? එහෙමනම් ඒක නෑ. ඒක තුනයි තියෙන්නේ. දැන් ඔන්න සම්භාවිතාවේ 33න් එකට ආවා. 3න් එකට ආවා. ඉතල 4න් එකට තිබ්බක දැන් 3න් එකට. රයිට්? ඊට පස්සේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීම. ඔන්න එතන පොඩ්ඩක් සමානයි. තරවුකාර කටයුතු. තරවුකාර කටයුතු හැමෝම කරන්නේ නෑනේ. නේද? එහෙනම් වැදගත්ම උත්තරේ මොකද්ද මෙතනින්? වත්කම් සම්ප්‍රේෂණය සඳහා පහසුකම් සම්පාදනය කිරීම. වත්කම් සම්ප්‍රේය asset transformation මතකයි නේද අපේ පළමු පාඩමේ එකක් වත්කම් සම්ප්‍රේෂණය කිරීම කියලා අපි ඉගෙන ගත්තා. මූල්‍ය අතරමැදිකරණයේ කාර්යයන් අපි කීපයක් ඉගෙන ගත්තා මුල්ම පාඩමෙන්. ඒකින් එක කාර්යයක් තමයි මේ වත්කම් සම්ප්‍රේෂණය asset transformation. හරි. ඊළඟ එක මොකද්ද? සමාගම් වලට මූල්‍ය සහ උපදේශක සේවාවන් සපයනු ලබන මූල්‍ය ආයතනයක් නම්. right? අපි දන්නවා මොකද්ද මූල්‍ය ආයතන සමාගම් වලට මූල්‍ය සහ උපදේශන සේවා සමාධි. දැන් උගාක් වෙලාවට අපි ලබා දෙන සේවාවන් තමයි ආයෝජන උපදෙස්. ආයෝජකයන් වෙනුවෙන් කොටස් මිලදී ගැනීම සඳහා අපි ලබා දෙනවා. එතකොට සේවාවන් අපි සපයනවා. නේද? එතකොට ප්‍රධාන වශයෙන් මොකද්ද මේකේ එහෙම වගේ දෙන සේවාවක් ලබා දෙන මූල්‍ය ආයතනයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් උපදේශක සේවාවල් ලබා දෙනවා. මතකද අනිත් හැමෝමම උපදේශක සේවාවල් ලබා දෙනවා. නමුත් මේ විශේෂ කාර්යයක් වශයෙන් උපදේශන සේවාවල් ලබා දෙන මූල්‍ය ආයතනයක් තමයි ආයෝජන බැංක. ආයෝජන බැංක. right? එතකොට අපි දන්නවා මේ තරවකාර ආයතන මූල්‍ය සමාගම් ආයෝජන බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් අතරින් උපදේශ සේවාවන් ලබා දෙන බැංකුව තමයි ආයෝජන බැංකුව.
right ඔවුන් ලබා දෙන සේවාවන් මොනවද ඔවුන් ලබා දෙන මූල්‍ය උපදේශක සේවාවන් මොනවද ආයෝජන උපදේශ ආයෝජනිකයන් වෙනුවෙන් කොටස් ආදී වශයෙන් ගන්න හරි තුන්වෙනි උන්ට දැන් මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම විභාගය අහනවානේ අපිව නියාමකව අඳුනා ගන්න ඕනේ එතකොට ශ්‍රී ලංකාවේ ඒකක භාරයන්ගේ ප්‍රධාන නියාමක වන්නේ කවුද කවුද ප්‍රධාන නියාමක කවුද ප්‍රධාන නියාමක වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවද මේ කියන්නේ යුනිට් ට්‍රස්ට් සමාගම් රෙජිස්ටර් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මොකද උත්තරේ ශ්‍රී ලංකා සොරකුම්පත් සහ විනිමය කොමිසම ඒවා අපේ දෙවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තා නියාමන කරන අය right තුනත් හරි එතකොට හතර මූල ප්‍රතිපත්තියට අනුව මූල්‍ය ආයතනයක් ඍජුව මුහුණ දිය හැකි ප්‍රධාන අවදානම මොකද්ද මූල ප්‍රතිපත්තිය වෙළඳපොළ කටයුතු කරන්නේ මොකද්ද මූල ප්‍රතිපත්තියට අනුව right සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ වෙළඳපොළ කටයුතු කරන ඒවා සිදු කරන්නේ ප්‍රධාන වශයෙන් වෙළඳපොළ තත්ත්වය අනුව එමනම් ඒකට අදාළ වන අවදානම මොකද්ද මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් අපි සැලකන්නේ මොකද්ද අපේ rates SDFR එකයි standard deposit rate එකයි lending standard lending facility rate එක දැන් මූල්‍ය ප්‍රතිපත්තිය ඒගොල්ලෝ තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිය මූල්‍ය තේරුම් කරන්නේ එවනම් මේකට අදාළ වන්නේ මොකද්ද මොන රේට් එකද interest rate එක interest rate එකට බලපාන අවදානම මොකද්ද වෙළඳපොළ අවදාන එතන උත්තරේ market risk එහෙම නැත්නම් වෙළඳපොළ අවදාන එහෙමයි හිතන්නේ මතක තියාගන්න මූල ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද මූල ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් පොලි අනුපාතයන් තීරණය කිරීම පොලි අනුපාතයන් තීරණය කිරීම සඳහා මෙතන ගෙන තිබ්බනම් එහෙම කෙලින්ම මේ වෙළඳපොළ අවදානම නැතුව අපිට දාලා තිබ්බනම් පොලි අනුපාතික වලින් අවදානම කරන ඒකත් හරි. දැන් මෙතන වෙළඳපොළ පොලි අවදානම තීරණය කරන ප්‍රධාන සාධකය තමයි වෙළඳපොළ. එවනම් වෙළඳපොළ අවදාන. දැන් පස්වෙනි ප්‍රශ්නය. දැන් මේක හැම අවුරුද්දකම එන ප්‍රශ්නයක්. සමාගම් පනතට අනුව සමාගමක් ඈවර කිරීම සඳහා පත් කළ යුතු කවුද ආධාරකාරයෙකු පත් කරන්නේ සාපේක්ෂක වශයෙන් ගත්තොත් මෙතන හරිම පිළිතුර එන්න ඕනේ මොකද්ද දිසා අධිකරණය එහෙම නැත්නම් වාණිජ අධිකරණය කියනවා හරි නමුත් දැන් මෙතන නිකන් තියෙන අධිකරණය කියලා ඒ නිසා පිළිතුර අධිකරණය හරි අධිකරණය නම කිව්වොත් එහෙම දිසා අධිකරණය right සමාගම් පනතට අනුව සමාගමක් ඈවර කිරීම සඳහා ඈවර කළ පත් කරන්නේ කුමන අධිකරණයෙන්ද කියලා ඇහුවොත් දිසා අධිකරණය. වාණිජ අධිකරණය. හරි නේද? ඒ වගේ අහන්න පුළුවන්. මොකද්ද අධිකරණේ නම? අපි දන්නවා මහේස්ත්‍රාත් තියෙනවා එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණේ තියෙනවා අභියාචනය කරලා තියෙනවා අධිකරණ ගොඩක් තියෙනවා. එතකොට ඈවර කිරීම සඳහා හුඟක් කියලාට බලපාන්නේ දිසා අධිකරණය. හරි. දැන් ඔන්න පහක් ඉවරයි. දැන් කාට හරි කියන්න පුළුවන්ද මේ පහෙන් ඔයගොල්ලෝගේ කීයක් හරිද? දැන් මම ඔය අහන්නේ නැහැ. කීයක් වගේ හරිද? ඇත්ත කියන්න බලන්න. ඔක්කොම හරිද? මොකද තුනක් හරි සර්. ඔක්කොම හරිද පුතා? තුනක් හරි. තුනක් හරි. මොකද්ද වැරදුනේ එක පුතා? මොකද්ද ඔයාලා වැරදුනේ? මේ අර ආයෝජන බැංකුව කියන එකයි වත්කම් සම්ප්‍රේෂණය සඳහා පහසුකම් සම්පාදනය. ඊ වත්කම් සම්ප්‍රේෂණය දැන් ඕක තමයි මම දැන් ඔන්න තව දෙයක්. ඔන්න මම දැන් තවත් අපි හිමින් ගියාට කමක් නැහැ ඉගෙන ගන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් ඔයගොල්ලෝ තනියෙන් කරනකොට කොහොමද මේව මතක තියාගන්නේ? මේ ප්‍රශ්න මේ බැංකුව වැඩක් තියෙනවා නේද? කොච්චර වැඩ තියෙනවා? ගෙදර වැඩ, ගෙදර
බැදලා ළමයිගේ ප්‍රශ්න වයිෆ්ගේ ප්‍රශ්න ඔෆිස් වැඩයි තව ප්‍රශ්න උනත් අදී ගොඩාක් තියෙනවනේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ්ගේ ප්‍රශ්න මේ ඔක්කොම ඔළුවේ තියාගන්න බෑනේ කොහොමද මතක තියාගන්න මම තව එකක් කියන්න දැන් හදිසියෙන් මේ ප්‍රශ්නේ දැන් ඕගොල්ලෝ වත්කම් සම්ප්‍රේෂණී කියලා දැන් ඕගොල්ලන්ට ඔළුවට එනවද මේ කැලල මොන කොටසෙද තියෙන්නේ කියලා මේ අහලා දින ප්‍රශ්නේ අපි කව කර අපි ඉගෙන ගත්ත පාඩම් වලින් මොන පාඩමේ යටතේද ඉන්නේ දැන් උදාහරණයක් ගමුකෝ හතරවෙනි ප්‍රශ්නය මූල්‍ය ප්‍රතිපත්තියට අනුව මූල්‍ය ආයතනය ඍජුව අවදානම පාඩම වෙන්න ඕන මොකේද අවදානම් කළමනාකරණය එතකොට ඔයගොල්ලෝ ඔළුවේ එන්න ඕනේ මේකේ මොනවද ඉගෙන ගත්තේ කියන එක පොඩ්ඩක් දැන් ලංකාවේ ඒකක බාර එතකොට අපේ නියාමකයෝ එතකොට ලංකාවේ නියාමකයෝ කවුද නියාමන කීපෙද තියෙන්නේ ඒකක බාර ඒජන්සි එතකොට ඉන්ෂුරන්ස් බැංකු මූල්‍ය සමාගම් එතකොට වගේ නම් කීපයක් තියෙනවානේ අපිට ඉගෙන ගන්න මේවා කවුද නියාමනය කරන්නේ අන්න ඒ ටික මතක තියාගන්න සමුපාකාර සමිති ආදි වශයෙන් ඔන්න දැන් තව උදව්වක් කරන්නේ දැන් ඔයාලට දැන් මිස්සුනානේ අර පළමු එක ඔයාගේ නම මොකද පුතා කවන්නේ දැන් කොට සුජිත් ඈ සුජිත් සර් සුජිත් හරි සුජිත් දැන් ඔයාට ආවනේ පළමු ප්‍රශ්නේ දැන් ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද ඔයාට ඊට පස්සේ ඔයා ටක් ගාලා මේක අරන් බලන්න ඕන ඔයාගේ පළමු පාඩම අපි කතා කළා මූල්‍ය අතරමැදි කරයන්ගේ කාර්යයන් එතකොට මේ කාර්යයන් ටික අපි ඉගෙන ගත්ත මට මතකයි පළමු පාඩමේ තිබ්බේ හරි එතකොට මේ කාර්යයන් ටික ඒ වෙලෙම බලා ගන්න එතකොට ඔයාට අමතක වෙන්නේ නැහැ ආයි බලන්න ඕනෙත් නැහැ තේරුණා නේද ඊමයි පාඩම් කරන්නේ තම ප්‍රශ්නයක් කළාම උත්තරේ බලනවා බැරි නම් අමතක කරනවා ඒක අදාළ කොටස දැන් ඉතින් ඒක තමයි සමහර වෙලාවට ඔයගොල්ලෝ අහලා තියෙනව නේද සමහර විභාගවලට අපි දෙනවනේ ඕපන් බුක් ටෙස්ට් කියලා අහලා තියෙනව නේද පොත් අරන් ගිහින් ඕන එකක් අරන් ගිහිල්ලා උත්තර ලියන්න පුළුවන් හැබැයි පැය 3යි දෙන්නේ දැන් මොන පොතක් අරන් ගියත් වැඩක් නැහැ දැන් ඔයා දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මොන නෝට් එකේද නැත්තම් ඔයාට අර නෝට් ටික ඔක්කොම බලන්න ඕනේ එතකොට එක උත්තරයක් බලන්න ඔයා විනාඩි 5ක් 6ක් ගත කළාව තව තියෙන්නේ පොඩි වෙලාවක් රයිට් ඒක තමයි ඕපන් බුක් දුන්නට සමහරවිට වැඩක් නැහැ තමුන් දන්නේ නැත්තම් මේ පොතේ මොන පාඩමේ දෙන්නේ මේක කොහෙද දෙන්නේ එතකොට ගාහන්ට එතනට පෙරලන්න නැත්තම් නෝට් හොය ඉන්නවා මිසක් වැඩක් කරන්න වෙලාවක් නේද නෝට් එක හොයන්න විනාඩි 10යි ඉතින් නෝට් වගේ ප්‍රශ්න 3ක් කළාම පැයක් විතර ගිහින් පොත් තිබිලා වැඩක් නැහැ පොතේ කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕන හරි ඕකේ කමක් නැහැ දැන් අපි බලමු ඉස්සරහට තවදුරටත් මේක වර්ධනය කරගන්න මේව ලකුණු මට්ටම වර්ධනය කරන්න හරි දැන් අපි එවනම් ඉතුරු ප්‍රශ්න දෙකකට උත්තරේ ලියන්නකො ඔක්කොම කරන්නේ නැත්තම් රයිට් දැන් කොහොමද දැන් තියෙන්නේ කෙටි උත්තර ලියන්න දැන් නැවතවරක් දියාගෙන යන්න එපා පතරංග ජාතකයේ වගේ කෙටි උත්තර රයිට් 6 උත්තරේ දැන් මම මේව කරන්නේ මේ හැම එකටම මෙහෙම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් ඔයගොල්ලෝගේ අර ලිවීමේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ කොහොමද ලියන්න ඕන කියන එක තේරුම් ගන්න දැන් මේකට උත්තරේ කියන්නේ දැන් මේක එන්න ඕනේ කොහෙද අන්න ඒකයි වැදගත් මේක එන්න ඕනේ සිරස් ඒකාබද්ධ vertical integration කොහෙද එන්න ඕනේ මොන පාඩමේද ආයතන මේක එන්න ඕනේ කොහෙද strategy planning වල උපායශීලී සැලසුම් කරන්නේදී expansion strategies පුළුල් කරන උපාය මාර්ග අතකයිනේ හරි කියන්නකෝ දැන් මොකද්ද මේ සිරස් ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ
සිරස් ඒකාබද්ධ. ඒක ලීවරණ තෝලන මිලදී ගැනීම. සමහර මේ ඔගොල්ලන්ට මතකද මන් දන්නේ මේ 6යි 7යි ටිකක් එක වගේ. එකට යන පාඩමේදී එක පාඩමේ තියෙන 6යි 7යි. මම මේකට උදාහරණයකුත් කිව්වා. මොකද්ද මම කිව්ව උදාහරණය? මම මේකට උදාහරණයක් කිව්වා මොකද්ද? වෙඩින් එක දෙන්නා ග්‍රෑන්ඩ් වෙඩින් එකක් තියනවලු. සල්ලි ගොඩාක් වීදම් කරලා. ඔන්න මම උදාහරණයක් කිව්වා. ඔන්න මතකද වන්දන්නේ? ඒකත් හරියට මේ ලීවරේජ් බයි අවුට් එකක් වගේ තමයි කියලා මම කිව්වා. තව විනාඩියක් දෙන්න ලියන්න. දැන් අපි මතක තියාගන්න මේව ඉගෙන ගන්නකොට ඒ කෑල්ල විතරක් නෙමෙයි ඉගෙන ගන්න. ඊකට අනුබද්ධ තවත් ඒවා කීපෙකුත් ඉගෙන ගන්න. right? ඒකයි වැදගත්කම. නැත්නම් මට ගෙලිම උත්තරේ කියවලා දාන්න පුළුවන්. උත්තරේ නෙමෙයි. උත්තරේට අමතරව තවත් ඒවා ටිකක් අපි ඒ කොටස යටතේ කතා කරමු. හරි. ඕකේ. දැන් සමාගම මුළුල් කිරීමේ ක්‍රමෝපාය. දැන් අපි ඉගෙන ගත්ත ක්‍රමෝපායන් කීපයක්ම අපි ඉගෙන ගත්ත නේද? ව්‍යාපාරයක් පුළුල් කරනකොට භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් අපි ඉගෙන ගත්තා. දැන් ඔන්න ඒ ටික බලන්න. දැන් මේකම එකිනෙකට කියන්න බෑ මට. විතර වෙලා යනවනේ. නමුත් ඒ එක ක්‍රමයක් තමයි මේ සිරස් ඒකාබද්ධ. එතකොට අපි ඉගෙන ගත්තා තවත් ඒකාබද්ධ ක්‍රමයක් තියෙනවා. සිරස් ඒකාබද්ධ සහ මොකද අනිත් ඒකාබද්ධ ක්‍රමේ? තිරස් ඒකාබද්ධ කිරීම. තිරස් ඒකාබද්ධ. සිරස් ඒකාබද්ධ සහ තිරස් ඒකාබද්ධ. right. එතකොට සිරස් ඒකාබද්ධ අපි නැවත කොටස් දෙකකට බෙදුවා. මතකයිද? සිරස් ඒකාබද්ධ අපි කිව්වා backward integration පසුබස ඒකාබද්ධ කිරීම සහ ඉදිරිපස ඒකාබද්ධ කිරීම forward integration. මතකයිද? right. ඊළඟ සිරස් ඒකාබද්ධ කියන්නේ forward integration කියන්නේ දැන් vertical integration එක නැවත කොටස් දෙකකට බෙදුවා. එකක් forward integration. එහෙම නැත්නම් ඉදිරිපස ඒකාබද්ධ කිරීම. ඒ කියන්නේ තමුන්ගේ බෙදා හරින්නන් අත්පත් කර ගැනීම. right? සමාගමක බෙදා හරින්නන් මෙම සමාගම විසින් අත්පත් කර ගැනීමට අපි කියනවා forward integration නැත්නම් ඉදිරිපස ඒකාබද්ධ කිරීම. පසුපස ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ සමාගමක සැපයුම් දාමය එම සමාගම විසින් අත්පත් කර ගැනීම. අපි ඒකට කියනවා backward integration. එහෙනම් මේ දෙකම එකතු වෙන එකට මොකක්ද අපි කියන්නේ? සිරස් ඒකාබද්ධ කිරීම. එහෙමනම් උත්තරේ එන්න ඕනේ මොකද්ද? සමාගමක සැපයුම් දාමය හෝ බෙදා හරින්නන් එම සමාගම විසින් අත්පත් කර ගැනීමට අපි කියනවා සිරස් ඒකාබද්ධ කිරීම. right? මේ දෙකම තමයි සිරස් ඒකාබද්ධ කරන්නේ. පසුපස ඒකාබද්ධ කිරීමට කියනවා අපි සැපයුම් කරු අත්පත් කර ගැනීමට, බෙදා හරින්නන් අත්පත් කර ගැනීමට අපි කියනවා ඉදිරිපස අත්පත් කර ගැනීම. මේ දෙකටම තමයි අපි කියන්නේ සිරස් ඒකාබද්ධ. එවෙනම් පිළිතුර වෙන්න ඕනි සමාගමක සැපයුම් දාමය හෝ බෙදා හරින්නන් එම සමාගම විසින් අත්පත් කර ගැනීම
තුලින් සමාගම පුළුල් කිරීම ක්‍රමෝපායට අපි කියනවා සිරස්සේකාබද්ධ. එහෙනම් තිරස්සේකාබද්ධ කියන්නේ මොකක්ද? තිරස්සේකාබද්ධ කියලා කියන්නේ තම ආයතනයේ සමාන තරංගකරුවන් අත්පත් කර ගැනීම. තරංගකරුවන් අත්පත් කර ගැනීමට අපි කියනවා තිරස්සේකාබද්ධ. ඕකේ. ඔන්න දැන් අපි ටිකක් ඉගෙන ගත්තා ඒ සිරස්සේකාබද්ධ කියන්නේ. තම සරලයි. right? තර සිරස් කව මතක තියාගන්න ඕනේ backward forward. අනේ ටිකක් ඔළුව රෙජිස්ටර් වෙන්න. දැන් මේ අත්පත් කර ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි ඊළඟ ප්‍රශ්නේ. ලීවරණ තෝලන මිලදී ගැනීම. මොකක්ද වගේ ප්‍රශ්නේ? මං කිව්වේ ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්නවා ලොකු හොටෙල් එකක වියදම් කරලා කොහොමද ගන්නෙ? කොහොමද පාටිය දාන්නේ? කොහොමද වෙඩින් එක ගන්නෙ? කාට හරි කියන්න පුළුවන්ද? මම කිව්ව උදාහරණේ මම අමතක නොවෙන්න කියන්නේ. කොහොමද මේ ග්‍රෑන්ඩ් වෙඩින් එක ගන්නෙ කොහොමද? කාට හරි කියන්න පුළුවන්? දැන් ඔයගොල්ලෝ උනත් දැන් බඩින්න ඉන්නවා කියමුකෝ. නැත්නම් ෂැන්ග්‍රීලා ගිහිල්ලා පා එන්න මොළො එතන තියෙන වැඩිම මෙනු එක අරගෙන එතකොට ඉවෙන්ට් මැනේජර් කෙනෙකුට දෙනවා සම්පූර්ණ වෙඩින් එක. එතකොට රට යනවා එන අයට මාර තෑගි දෙනවා. ජිප්සිස්ලා හරි මොන හරි ගෲප් එකක් ගේනවා. දැන් මොකද කරන්නේ? දැන් අත්පත් කරගන්න යනවා වයිෆ් මේවා පෙන්නලා ඔය. මොකද කරන්නේ? හැබැයි ඔක්කොම කරන්නේ ණය වෙලා. ආන්න මතකයි නේද? එවනම් ලීවරණ තෝලන මිලදී ගැනීම යනුවෙන් අදහස් කරන්නේ බැංකුවකින් හෝ වෙනත් ආයතනයකින් වෙනත් ණය සම්පාදකයෙකුගෙන් බාහිර මූල්‍යකරණය මගින් සමාගමක් මිලදී ගැනීම. අපි කියනවා ලීවරණ තෝලන මිලදී ගැනීම. ඒ කියන්නේ අතේ සල්ලි නැහැ. ඉතින් මේක හොඳ ස්ට්‍රැටජියක්. දැන් හැබැයි අත්පත් කරගන්න යනවා ණයට අරන් තමයි මේ සමාගම අත්පත් කරගන්නේ. හරි? right. එතකොට තවත් දෙයක් ඔයගොල්ලන්ට මතක වෙනවද දන්නේ නැහැ. අපි ඒක කියනවා මේ marginal trading ආන්තික වෙළඳාම. මොකද ආන්තික වෙළඳාමේදී කරන්නේ අපි තමුන්ට ෂෙයාර්ස් ගන්න සල්ලි නැත්තම් තමුන්ට මේ ෂෙයාර්ස් ටික ගන්නත් ඕනේ නම් ලක්ෂ 10ක ෂෙයාර්ස් ගන්න ඕනේ නම් ලක්ෂ 5යි නම් තියෙන්නේ. ඔයා මොකද කරන්නේ? තමුන්ගේ මේ තිබෙන ගත්ත ලක්ෂ 5 අපේට තියලා මූල්‍ය අතරමැදි කරුවන්ගෙන් ෂෙයාර්ස් මිලදී ගැනීම සඳහා පමණයි ණයක් ලබා ගැනීමට අපි කියනවා ආන්තික නැත්නම් මාර්ජිනල් ට්‍රේඩින්. ආන්තික වෙළඳාම. හරිනේ? ඒක වෙනයි. එතන මේ තෝලන මිලදී ගැනීම කියලා කියන්නේ සමාගමක් බැංකුවකින් හෝ වෙනත් ණය සම්පාදකයෙකුගෙන් මුදල් රැගෙන ආයතනයක් අත්පත් කර ගැනීමට අපි කියනවා ලීවරණ තෝලන මිලදී ගැනීම. හරි. ඒ දෙකට උත්තරේ ලිව්වද ඔයගොල්ලෝ? මතක නැතුව හිටියද? හරි, කමක් නැහැ. right. දැන් ඔන්න අට ලේසි. අට නම් පුතෝ කතා කරලා වැඩක් නෑ. අට නම් ඉතින් මේ උත්තරේ ලකුණු දෙකක් බලන්න පින් දෙකක් කියන්න ඕකට තමයි. මොකද්ද 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ? ශ්‍රී ලංකාවේ KYC එහෙම නැත්නම් CDD ප්‍රීතිය පාලනය වන්නේ කවර නීතියකින්ද? මොකද්ද නීතිය? මොකක්ද සම්ම? කනතුණු වාර්තා කිරීමේ පන. ඔව් එහෙම බෑ බුදු. හරියට කියන්න දැන් මේ ප්‍රශ්නේ ආන්නේ දැන් සමහර එකයි දෙන්නේ දෙකක් හම්බ වෙනවා. එතකොට අපි කියන්න ඕනේ නම්බර එකත් එක්කම කියන්න ඕනේ. පොඩි ප්‍රශ්නයක්. දැන් උදාහරණ වශයෙන් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. අපි තුමු බැංකු රහස්‍යභාවය රකින්න පනත කුමක්ද? මොකද ලියන්නේ?
අපි අහන මේ ප්‍රශ්නේ අහනවා ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය පාලනය වන නීතිය කුමක්ද? දැන් මේකට ඉස්සෙල්ලා බලමු ඉස්සරහ KYC නීතිය පාලනය වන්නේ 2006 අංක 6 මතක තියාගන්න. ඒකම ඕනි. 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනත. එතකොට සමහරට එක්සැමිනර් ලියලම දිනමු ෆුල් එක තිබුණ නැත්නම් ලකුණු දෙන්න එපා කියලා. ඉතින් අපි බලනකොට ඉතින් පොඩ්ඩක් ඔයා වගේ කෙනෙක් දැක්කොත් ඒව මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනත කියලා කිව්වොත් අපි එකක් දෙනවා. සමහරවිට එක්සැමිනර් කියලාම දිනවා සම්පූර්ණ එක ලියන්න නැත්නම් දෙන්න එපා කියලා. right එතකොට ලකුණු දෙන්න බෑ. ඒනොනේ ලේසියිනේ. මොකක්ද එහෙනම් පනත? 2006 අංක 6 මූල්‍ය ගනුදෙනු වාර්තා කරන පනත. Financial Transaction Reporting Act 6 of 2006. අර මං කියවෙන උත්තරේ මොකක්ද? ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරු රහස්‍යභාවය පාලනය වන්නේ කවර නීතියකින්ද? මොකද්ද නීතිය? මතක නැහැ නේද? Section 77 Banking Act 30 of 1980. ඒම ඕනේ ඔක්කොම හරි. right. අටවෙනි ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නේ. මුදල් විශුද්ධීකරණයට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාවයන්ගේ වැදගත්කම අවධාරණය කරන හේතු දෙකක්. දැන් මෙතන අහන්නේ මුදල් විශුද්ධීකරණය පාලනය කිරීම එරෙහිව මුදල් විශුද්ධීකරණයට විරුද්ධ වෙන්න ඕනේ ඇයි කියන එකයි අහන්නේ. right එතකොට මේ මුදල් විශුද්ධීකරණයට දැන් මම අහන තව ප්‍රශ්නයක්. මේ මුදල් විශුද්ධීකරණයට එරෙහිව කටයුතු කිරීමේ පනත් දෙකක් කියන්නේ ඔබ දන්න. මුදල් විශුද්ධියට එරෙහිව කටයුතු කිරීමේ අනපනත් තුනක් සඳහන් කරා. තුනක් කියමුකෝ. මුදල් විශුද්ධීකරණයට එරෙහිව කටයුතු කිරීමේ ප්‍රධාන අනපනත් දෙකක් සඳහන් කරා. තව ප්‍රශ්නයක් ඇහුවා. anti money laundering. දැන් අපි කිව්වා ඉස්සෙල්ලා මතකයිද පනත් දෙක? අංක 25 2006 ත්‍රස්තවාදී මූල්‍යකරණ පනත සහ මුදල් විශුද්ධීකරණ පනත. හරි මතකද? අංක 5. හරි. එතකොට අපි දන්නවා මේ පනත් දෙක තමයි ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය විශුද්ධීකරණයට වැළැක්වීම පිණිස ඉදිරිපත් කර ඇති පනත් දෙක. දැන් මේ පනත් දෙකෙන් ප්‍රධාන වශයෙන් කටයුතු කරනවා මූල්‍ය ආයතනයක් සඵලදායී ලෙස නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට සහ නැත්නම් නීති විරෝධී අරමුදල් බැංකු ශාස්ත්‍රයෙන් සිදු නොකිරීමට අනුබල ලබා නොදීමට කටයුතු කිරීම සඳහා මූල්‍ය ආයතනයට අපිට උදව් කරන පනත් දෙකක් තමයි. ඇයි අපිට දැන් ප්‍රශ්න තියෙන්නේ ඒක නෙවෙයි. ඇයි මෙහෙම කරන්න අවශ්‍ය? ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම මේ සඳහා මුදල් විශුද්ධීකරණය සඳහා බැංකු පද්ධතිය භාවිතා කිරීම වැළැක්වීම බැංකු පද්ධතියේ කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වැඩි කර ගැනීම සඳහා උපකාරී වෙනවා. අවදානම අඩු කර ගැනීම සඳහා උපකාරී වෙනවා. සැක කටයුතු ගනුදෙනු බැංකුව හරහා සිදු නොකිරීම සඳහා ත්‍රස්තවාදයට අනුබල දීම වැළැක්වීම සඳහා කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට විශේෂයෙන් සැලකන්න පුළුවන් මේ විශේෂයෙන් මේක නිසා. හරි? ඕකේ. දැන් අපි යමු එහෙමනම් 10 වෙනි ප්‍රශ්නේ.
දැන් බලන්න ගොඩක් වෙලා ගියාට කමක් නැහැ. මූල්‍ය ආයතනයක් සම්බන්ධව ස්වාධීන අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව කෙටියෙන් සඳහන් කරන්න. මොකද්ද කාර්ය ස්වාධීන අධ්‍යක්ෂකවරයා? අපි කිව්වා අධ්‍යක්ෂක මණ්ඩලයේ අවශ්‍යයෙන් තුනෙන් එකක්වත් ස්වාධීන අධ්‍යක්ෂකවරුන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතියක ආයතනික යහපාලනය යටතේ සිටිය යුතුයි කියන. එතකොට ස්වාධීන අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව කීපයක් තමයි පළමු භූමිකාව වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. අධ්‍යක්ෂක මණ්ඩලය තුල තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කිරීම. ස්වාධීන අධ්‍යක්ෂකවරයා අපි කිව්වා රෝල්ස් 4ක් ඔයගොල්ලන්ට මතකද දැන්? මතකද රෝල් 4ක් අපි සාකච්ඡා කළා? දැන් මතක නැති නේද? ඒ වගේ වෙලාවට බලන්න මොනවද ඒ කාර්යයන් 4 මොනවද? ඔයගොල්ලන්ට මතක ඇති අපි කාර්යයන් 4ක් ස්වාධීන අධ්‍යක්ෂකවරයාගේ කාර්යයන් වශයෙන් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා. right? එකක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය තුල ස්වාධීනව කටයුතු කිරීම. අනිත් එක කොටස්කරුවන්ගේ බාරකත්වය දැරීම. මොකද ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තුල කොටස්කරුවන්ගේ බාරකත්වය අනුව බාරකත්වය අරගෙන කටයුතු කරන්න ඕනේ මේ ස්වාධීන අධ්‍යක්ෂකවරු. අනිත් එක මතක තියාගන්න මොවුන් තමුන්ගේ හිමිකාරීත්වය එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු කිරීම සමස්ත සම්බන්ධතාවයන් පිළිබඳව උනන්දුවක් නොදැක්වීම. right? උනන්දුවක් නොදැක්වීම. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂකවරයෙකුගේ ස්වාධීන අධ්‍යක්ෂකවරයෙකුගේ ප්‍රධාන කාර්ය වශයෙන් අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. right? ස්වාධීන අධ්‍යක්ෂකවරයෙකුගේ කාර්යභාරය වශයෙන් අපිට සලකන්න පුළුවන්. ස්වාධීනව කටයුතු කිරීම අධ්‍යක්ෂක කරුවන්ගේ බාරකත්වය දැරීම. right? එතකොට හිමිකාරීත්වය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් කිසිම ආකාරයෙන් ඍජුව මැදිහත් නොවීම උනන්දුවක් නොදැක්වීම ආදී කරුණු අපිට මෙහිදී ප්‍රධාන වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. හරි? එතකොට අපි ප්‍රශ්න 5ක් අපි කළා දැන්. මේ ස්වාධීන අධ්‍යක්ෂකවරුන්ගේ කාර්ය භාරය අපි විශේෂයෙන් සාකච්ඡා කළා. හරි. දැන් මේ 5න් කීයක් විතර හරි ගියාද? ආසන්න ලෙස 2ක් 3ක් මොකද කියන්නේ? උත්තර නැහැ නේ පාර. හරි. කවන්න. දැන් අපි යමු එහෙමනම් මේ පාඩම මේ දැන් අපි 2000 මාර්තු 1 ඉවරයි. එහෙමනම් අපි මේ ඉතුරු පැය කාලේ අපි යමු හරි 2017 සැප්තැම්බර් 2017 සැප්තැම්බර් right මේ ප්‍රශ්න 5ට ටක් ගාලා උත්තර ලියන්න උත්තර ඔයගොල්ලෝ බලන්න විනාඩි කිහිපයක් ඇතුළත උත්තර ගන්න 2017 සැප්තැම්බර් ඉක්මනට එතකොට තමයි අපිට ඉවර කරන්න පුළුවන් අපි හෙටත් මම දුන්න ප්‍රශ්නෙකුයි මේකෙන් ප්‍රශ්නෙකුයි කරමු කොහොම හරි අපි ඉවර කරනවා මේ හෙටයි ඊළඟ සුමානේ right ටක් ගාලා ලියන්න උත්තර ටික
හරි. ඕකේ. දැන් අපි බලමු මේ 2017 සැප්තැම්බර් ප්‍රශ්න 5. මූල්‍ය අතරමැදිකරණී කාර්යක්ෂමතාවය මනිනු ලබන්නේ. අපි කියනවා යා. අපි දැන් උගක් වෙලා අපි කියනවා මොකද්ද බැංකුවල කියනවා මේ දවස්වල අපේ මේ මාජින් එක හරි අඩුයි. මාජින් එක අඩුයි කියන්නේ කාර්යක්ෂමතාවය අඩුයි. එවනම් මූල්‍ය අතරමැදිකරණී කාර්යක්ෂමතාවය මනිනු ලබන්නේ පොලි ආන්තිකය මත ඉන්ට්‍රස්ට් මාර්ජින්. පොලි ආදායම නෙමෙයි. ඒ අතර ලැබෙන මාර්ජින් එක අනුව. right? 2. මින් කවර සුරකුම්පත් ආයෝජනයක ඉහළ අවදානමක් පවතී. දැන් ඔන්න ලේසියිනි මේක. මින් කවර සුරකුම්පත් ආයෝජනයක ඉහළ අවදානමක් පවතීද. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවා කටා නැතුව ඔයගොල්ලෝගේ IABF එකේ දැනීමත් භාවිතා කරලා අයන්නයි ඈයන්නයි අයින් කරන්න පුළුවන්. ඇයි? මොකද භාණ්ඩාගාර බැඳුම් කර ඒ කියන්නේ treasury bonds treasury bills කියන්නේ gilted security. ඒ කියන්නේ අවදානමක් නැහැ රාජ්‍ය අවදානමක් සුරකුම් මේ කිසිම ආකාරයක zero මේ risk. හැබැයි යම් කිසි අවදානමක් තියෙනවා නමුත් අපි gilted securities කියලා කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කරයි භාණ්ඩාගාර බිල්පත්. එතකොට අපි දන්නවා මේ දෙක නෙමෙයි. එවනම් උත්තරේ ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම එක්ක වාණිජ පත්‍ර එක්ක ණයකර. කාට හරි කියන්න පුළුවන්ද මේ දෙකේ වෙනස? මට කියන්නේ මේ දෙකේ වෙනස්කම් දෙකක්. වාණිජ පත්‍ර සහ ණයකර. කාට හරි කියන්න පුළුවන්ද මේ දෙකේ වෙනසක්? සරලව කියන්න. බිල්පත් කෙටි කාලීනයි භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලීනයි. නෑ නෑ මම ඒක හරි ඒක හරි මං අහන්නේ වාණිජ පත්‍රවලයි ණයකරවලයි. ඔයා කියන එක හරි. ඔයා කියන එක මේකට ඇප්ලයි නායකර වලට ස්ථිර පොලි අනුපාතයක් තියෙනවා. වයිබ්‍රේට් වෙලා පුතා මොකද ආපහු කියන්නේ? දැන් ඔයා මට කිව්වා නේද මිස් ඔයා උත්තරයක් කිව්වනේ. ඒ උත්තරේ හරි. හැබැයි ඒ උත්තරේ මේකට දාන්න ඕනේ. වාණිජ පත්‍රවලයි ණයකරවලයි වෙනස්කම් මොකද්ද පුතා? වාණිජ පත්‍රවලට money market instrument. හරිද? එතකොට ණයකර කියන්නේ මොකද්ද? capital market instrument. මොකද capital market එකේ money market එකේ අතර වෙනස? අර ඔයා භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර විල්පත්. භාණ්ඩාගාර විල්පත් කෙටි කාලීනයි. ඒ කියන්නේ අවුරුද්දට අඩුයි. භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලීනයි. හරි. එන්න ඒක ඒ වගේම තමයි වාණිජ පත්‍රත් කෙටි කාලීනයි සාපේක්ෂව ණයකර දිගු කාලීනයි. right? එතකොට වාණිජ පත්‍ර අපි වෙළඳපළට හුඟක් වෙලාවට නිකුත් කරන්නේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සඳහා. එතකොට සාපේක්ෂක ලෙස ඉහළ පොලියක් ලබා දෙන්න වෙනවා. විශේෂයෙන් වාණිජ පත්‍ර ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන් පිළිගත් මූල්‍ය සමාගමක් එහෙම නැත්නම් ආයතනයක්. තමුන්ගේ කෙටි කාලීන අවශ්‍යතාව ඉටු කර ගැනීම. ණයකර දිගු කාලී. right? හුඟක් කියලා. දිගු කාලීන ණය. එතකොට මේ දෙකින් අපි අවදානමක් වශයෙන් සැලකුවොත් දැන් ලංකාවේ මේ මාකට් එක ගත්තොත් මේ සුරකුම්පත් හතරම සඳහා අපි දන්නවා අඩුවම මාකට් එකක් තියෙන්නේ මොකකටද? වාණිජ පත්‍ර ආයෝජන. right? commercial papers. එතකොට commercial papers issue කරන්නේ උගාක් වෙලාවට යම් කිසි මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් යම් කිසි ආයතනයක්. එතකොට එම වාණිජ පත්‍ර මිලදී ගන්න අය විශේෂ වූ පොලියක් ඉල්ලන. එතකොට වාණිජ පත්‍ර තමයි මෙතනින්ම වැඩියෙන්ම පොලිය ලබා දෙන්න ඕනේ ආයෝජනයේ සඳහා ආයෝජන කරුවන් වෙත. එබ මතක තියාගන්න වැඩිම අවදානමක් තියෙන්නේ මේ හතරෙන් වාණිජ පත්‍ර. right? වාණිජ පත්‍ර.
right කෙටි කාලේ ඒවට කියනවා කෙටි කාලීන මූල්‍ය උපකරණය right ඊළඟ එක ඔන්න ඊළඟ එකට නම් මම හිතන්නේ උත්තරේ ලිව්වා මම කියන්නේ නැහැ මොකද උත්තරේ මොකද උත්තරේ සමාගම් වල ඈවර කරුවන් පත්කි මම ඉස්සලා කලින් කිව්වා නේද මොන අධිකරණයෙන්ද දිසා අධිකරණය හරි මම කිව්වනේ අධිකරණය දවන්න අමාන්න පුළුවන් කියලා හරි මින් කවරක් කේන්ද්‍රීය ප්‍රාග්ධනයේ මූලිකාංගයක් නොවන්නේ කෝ කැපිටල් ඒකට කියනවා අපි එහෙම නැත්නම් අපි කියනවා මේ අනුමත කරන ද පාඨ්‍යාංගන සංචිත කියන්නේ approved revaluation දැන් අපි දන්නවනේ අපි ඉගෙන ගත්ත අපි පස්සේ තව මේ වගේ ගානක් කරමු ගානක් මේ ප්‍රශ්නයක් කරනවානේ අපි කියනවා T1 T2 tier 1 tier 1 tier 2 කියලා අපි කියනවා ඉතින් tier 1 එකට තමයි මේ core capital ආйти වෙන්නේ right එතකොට T1 එකේ සංජිත මොනවද තියෙන්නේ කොටස් අධිමිල එතකොට ප්‍රකාශිත පාඨනය retain earnings මේව තමයි අපේ core capital නැත්නම් T1 එකේ තියෙන්නේ අනුමත කරන ලද ප්‍රත්‍යාගන සංජිත කියන්නේ revalue කරන අපි දන්නවා අවුරුදු 3න් 3ට දැන් revalue කරන සමාන properties දැන් අපි ණයක් ලබා දෙනකොට ඔයගොල්ලෝ දැකලා ඇති housing loan සේව ලබා දෙනවා දිගු කාලීනයිනේ නමුත් සමහර වෙලාවට අපිට asset revalue කරලා asset value එක වැඩි කරගන්න පුළුවන් අපි දැන් ඔයගොල්ලෝ දවස් හිතන්නේ ඒක කරනවා ඇති කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකද කරන්නේ එතකොට අපි අර අපි ණයට ලබා දුන්න ණය සඳහා ගත්ත අපේ සුරක්ෂිතය නැත්තම් සුරකුම අපි තවදුරටත් වැඩි කරනවා වැලියු කරනවා මොකද ඒකේ වටිනාකම දැන් වැඩි right ඒ තුලින් අපිට පුළුවන් T2 එක වැඩි කරගන්න හැබැයි core capital කියන්නේ T1 ඒක ආйти වෙන්නේ T2 වලට අනිත් තුනම කියන තුනම ඒ කියන්නේ කොටස් අධිමිල ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත් ඉපියු මේවා T1 එකේ tier 1 එකේ සංචිත core capital එකේ සංචිත අනුමත කරන ලද ප්‍රත්‍යාංගන සංචිත T2 එකට right එතකොට එහෙමනම් ඒක core capital එකක් නෙමෙයි එහෙමනම් අනුමත කරන ලද ප්‍රත්‍යාංගන සංචිත T2 එකේ එකක් tier 2 එහෙනම් core capital නෙමෙයි නොවන්නේ නේ අහන්නේ දැන් බලන්න හඩු ගන්නේ දැන් මේ ඔයා උදාහරණයක් වශයෙන් ගත්තොත් අර ප්‍රත්‍යාගරණ සංජිත දන්නේ නැහැ කියමුකෝ. නමුත් අපි T1 එක දන්නවා නම් core capital එකේ තියෙනවා දන්නවා නම් මේ තුන අනිවාර්යයෙන්ම තියෙනවා. කොටස් මිල ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත්. එතකොට අපිට අනිවාර්යයෙන්ම පිළිතුර දන්නේ නැති වුණත් ගහන්න පුළුවන් ප්‍රත්‍යාගරණ සංජිත. right? ඒක මේ කර්ම ටික කියන්නේ ඉංග්‍රීසියෙන් දාලා නැහැ. අනිත් ඒවා ඔක්කොම දාලා තියෙනවා. නේද? හරි. දැන් ඔන්න ආයි බලන්න එකම ප්‍රශ්නය මේ පාරත් ඇවිල්ලා තියෙනවා. මාර්තුත් ඇවිල්ලා තිනවා බලපත්‍රලාභී ඒකක භාර සඳහා නියාමන කවුද ශ්‍රී ලංකා සුළුකුම්පත්තා විනිමය කොමිසම හරි දැන් හයවෙනි ප්‍රශ්නය ටග්ගල කරන්න මූල්‍ය සේවා සමූහයක් යනු කුමක්ද මූල්‍ය සේවා සමූහ අපි දන්නවනේ ෆිනෑන්ෂල් කොන්ග්ලොමරේට් එහෙම නැත්නම් අපි කියනවා ෆිනෑන්ෂල් සුපර් මාකට් මූල්‍ය සේවා සමූහයක් කියලා කියන්නේ අපි ඉගෙන ගත්තම මොකක් කියලාද වෙනස් මූල්‍යාංශ හෝ අදාළ වැදගත් සේවාවන් අවම වශයෙන් දෙකක්වත් සිදු කරන්න ඕනේ මොනවද ඒවා බැංකුකරණය සුළුකුම්පත් අලවිය රක්ෂණය තරවුකරණය right ඒ සියලුම කටයුතු එක සමාගමක් විසින් කරනවා නම් අපි ඒකට කියනවා මූල්‍ය සේවා සමූහයක්. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් කොන්ග්ලොමරේට් එහෙම නැත්නම් සුපර් මාකට්. right යම් කිසි ආයතනයක් මූල්‍ය සේවා දෙකකට වැඩි ප්‍රමාණයක් දෙකක්වත් එකකට වැඩි ප්‍රමාණයක්වත් සිදු කරන ආයතනයකට අපි කියනවා මූල්‍ය සමයක්. උදාහරණයක් වශයෙන් බැංකුකරණය සුළුකුම්පත් එතකොට ඉන්ෂුරන්ස් තරවුකරණය මේ කටයුතු ඔක්කොම එක ආයතනයක් සිදු කරනවා නම් අපි ඒකට කියනවා මූල්‍ය සේවා සමූහයක් ෆිනෑන්ෂල් කොන්ග්ලොමරේට් තව නමක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මොකක් කියලාද අපි කියන්නේ
අපි කියනවා සුපර්මාකට් ෆිනෑන්ෂල් සුපර්මාකට් right ඊට පස්සේ අපි ඉගෙන ගමු මොකක්ද මේ නුඹුන්වත් බව පරීක්ෂාව solvency test right අපි දන්නවා දැන් මම වෙලා නිසා පොඩ්ඩක් ටක් ගාලා කියන්න සමාගම් පනත යටතේ මේ සමාගමට සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී ණය ගෙවීමට සිදු විට ණය මුදල ආපසු ගෙවීමේ හැකියාවක් තියෙන්න ඕන. අපි දන්නවා සමාගම් පනත යටතේ සමාගමකට සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු වල සිදු කරනකොට ණය ගෙවීමට සිදු වුණොත් එම ණය ගෙවීමට ආපසු ගෙවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ solvency test එකේ නැත්නම් නුඹුන්වත් පරීක්ෂණයේදී අපි සිදු කරන්නේ ඒ සමාගමේ වත්කම් වල වටිනාකම ඒ වගකීම් වල සහ ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා වැඩි විය යුතුයි. ඒ කියන්නේ වත්කම් වල වටිනාකම ඒක තමයි සොයා බලන්නේ. right සමාගමේ වත්කම් වල වටිනාකම ඒ වගකීම් වලට සහ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා වැඩි නම් අපි කියනවා ඒ සොයා බැලීම සිදු කරන්නේ මේ solvency test එක නැත්නම් නුඹුන්වත් බව පරීක්ෂා. ඇයි එහෙම කරන්නේ? මොකද සමාගම් පනත යටතේ ආයතනයට නගත්ත ණය ගෙවීමට හැකියාව තියෙනවා. ඒ පරීක්ෂා කරන්නේ ක්‍රමවේදයකට අපි කරන ටෙස්ට් එකට අපි කියනවා solvency test. ඒකෙදි කියන්නේ සමාගම් වත්කම් වල වටිනාකම ඒ වගකීම් වලට සහ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා වැඩි වත්කම් එක වගකීම් liabilities සහ ප්‍රකාශ stated capital වලට වඩා වැඩි වෙන්න ඕනේ asset එක. එතකොට අපි කියනවා solvency test. හරි? okay. ශ්‍රී ලංකාව තුල බලය රහිත ආයතනයක් තැන්පතු බාර ගැනීම සීමා කරන නීතිය සඳහන් කරයි. දැන් මේ කියන්නේ පුතා ශ්‍රී ලංකාව තුල බලය රහිත ආයතනයක් විසින් තැන්පතු බාර ගැනීම සීමා කරන නීතිය හැම ආයතනයකටම ගන්න පුළුවන්ද මුදල් තැන්පතු බාර ගන්න පුළුවන්? බෑ. එමනම් එම නීතිය වශයෙන් අපි සැලකන්නේ බැංකු මූල්‍ය සමාගම් පනත. මොකද මේ මූල්‍ය සමාගම් පනත 2011 අංක 42 මූල්‍ය ව්‍යාපාර පනත. ඒ පනතට තමයි කියන්නේ right okay ශ්‍රී ලංකාව තුල බලය රහිත ආයතනයක් විසින් තැන්පතු බාර ගැනීම සීමා කරන නීතිය. දැන් අපි එකක් ඉගෙන ගත්තා KYC CDD නීතිය. එතකොට රහස්‍යභාවය ඔන්න දැන් තව නීතියක්. right මොකද පනත 2011 අංක 42. මේ පනත තමයි ආයතනයකට මුදල් ගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නේ. ඊළඟ එක මූල්‍ය ආයතනයක් තුල KYC නැමැති රීතිය ක්‍රියාත්මක කිරීමේ හේතු දෙකක්. ඇයි අපි KYC අපිට අවශ්‍යතාවය කුමක්ද? අපි කලිනුත් කිව්වනේ මූල්‍ය විශුද්ධීකරණය සඳහා මූල්‍ය පද්ධතිය භාවිතා කිරීම වැළැක්වීම ත්‍රස්තවාදී හා විනාශකාරී ක්‍රියා සම්බන්ධයෙන් ගනුදෙනු වැළැක්වීම එතකොට සැක කටයුතු ගනුදෙනු අප්‍රමාදව හඳුනා ගැනීම බැංකුව යම් කිසි අයහපත් අවදානම් වලින් රැක ගැනීම නෛතික සහ යහපත් එතකොට මේ නිසා තමයි අපි KYC ගන්න. ඒ KYC දී අපි ගන්නවා ඔහුගේ සෝසස් එක එහෙම නැත්නම් ඔහුගේ නම ඇඩ්‍රස් එක ලිපිනය රැකියාව ආදායම් මාර්ග මේ ඔක්කොම අපි සැලකිල්ලට භාජනය කරනවා. එතන KYC නීතිය මොකක්ද අපි ගන්න 2006 නැවත වරක් අපි සාකච්ඡා කළොත් මොකද අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත තමයි මේ KYC යටතේ අපිට එන්නේ. right එතකොට මේ මෑතකදී
ප්‍රාථමික අලෙවි මෙහෙයුම් කටයුතු අත්හිටුවන ලද බැංකුව. දැන් මතක තියාගන්න මේ ප්‍රශ්නේ ඇහුවේ 2017 සැප්තැම්බර්නේ. එතකොට මේ බැංකුවක් වශයෙන් මේ කටයුතු තහනම් කරන බැංකුවක් වශයෙන් බැංකුවක් right මොකද්ද ඒ බැංකුව තමයි ප්‍රාථමික කටයුතු අලෙවි කරන අපි කිව්වා ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රයිමරි ඩීලර්ස් කටයුතු. මොකක්ද මේ පනත අපි සාකච්ඡා කළා. මොකක්ද මේ බැංකුව? පෑන් ඒෂියා බැංකුව. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝගේ මේ අවුරුද්දේ මෑතකදී මහා බැංකුව විසින් නැත්නම් මෑතකදී ප්‍රාථමික අලෙවි මෙහෙයුම් කටයුතු වලින් ස්වකැමැත්තෙන් එම කටයුතු වලින් ඉවත් වූ ප්‍රාථමික අලෙවි කරු කවුද? කාටද කියන්න පුළුවන්? right අපි આવොත් මේ වගේ ප්‍රශ්නයක්. මෑතකදී ප්‍රාථමික අලෙවි මෙහෙයුම් කටයුතු වලින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අත්හිටුව එකක් නෙවෙයි. දැන් මේක ඇවිල්ලා ශ්‍රී ලංකා මහා බැංකුවේ අත්හිටුව. දැන් perpetual treasuries එතකොට තා මොකක්ද? pan asia බැංකුව එතකොට අනිත් interest securities right මේවා තහනම් කරලා නැත්නම් අත්හිටුව. නමුත් තව ප්‍රාථමික ගනුදෙනු කරුවෙක් අලෙවි කරුවෙක් ඔහුගේ කැමැත්තෙන් ඔහු මේ ව්‍යාපාර අලෙවි ප්‍රාථමික අලෙවි මෙහාව කටයුතු වලින් අයින් වුණා. මොකක්ද ප්‍රාථමික අලෙවි කරු කවුද? කාටද උත්තරයක් දෙන්න පුළුවන්? ඒ වගේ ප්‍රශ්නයක් netwell right okay දැන් එහෙනම් 10යි 3ක් තුනක් දැන් හෙටක් තියෙනවානේ. ඒ නිසා දැන් කාලය ඉතුරු වෙන්න ඕගොල්ලෝ දැන් අද දවසේ 18 19 ලබන සුමානෙත් තියෙනවානේ. හරි 18 19 18 ජනවාරි 18 right 18 පුළුවන් නම් 19ත් කරන්න මාර්තු. ඒ ප්‍රශ්න තුනට පුළුවන් නම් ප්‍රශ්නට උත්තරේ ලියලා තියාගන්න. එතන අපි සාකච්ඡා කරමු. හරිනේ? right. එහෙනම් අපි ඊට පස්සේ මම අර දුන්න ප්‍රශ්න හතර අපි එක ප්‍රශ්නයක් හරි දෙකක් හරි සාකච්ඡා කරමු. okay? right. එහෙනම් අපි ඒක බලමු. ඊට පස්සේ අන්තිම දවසේට අපි ලබන සුමානේ බලමු. අපි 2021 ප්‍රශ්නයයි මේ 2021 ජනවාරි ආපු ප්‍රශ්නයයි 2019 සැප්තැම්බර් ප්‍රශ්න දෙක සාකච්ඡා කරමු. අපි 2021 සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරමු. හරි? 2021 සම්පූර්ණ ප්‍රශ්න එහෙනම් 2019 මාර්තු දක්වා අවුරුදු 3ක් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර 3ක අර පළවෙනි ප්‍රශ්නේ දැන් ඔබ ගාව තියෙනවා. ඒකට උත්තර ලියලා තියාගන්න. හරි? ඔගොල්ලෝ නෝට් එක බලලා ලියුවොත් කමන්නේ. ඔයගොල්ලන්ගේ කැමැත්ත. හරි? ඕකේ එහෙනම් අපි දැන් මේ වෙලාවේ නවත්තලා අපි හෙට නැවතවර එකට හම්බ වෙමු. thank you. එහෙනම් ඔයගොල්ලෝ මේ නිවාඩු දවසේ. හරි නේද? ඔයගොල්ලන්ට මම හිතනවා තේරෙන්නේ නැති කියලා අපි ගොඩක් යම් අලුත් දේවල් දැනගත්තා. අපි හෙටත් එකට හම්බුමු අපේ සාමාන්‍ය වෙලාවට. right? okay?